message එකෙන් හරි ඕගොල්ලන් මේ interact වෙන්න. දැන් අද 16 අගෝස්තු 16 අද තව අපි ප්ලෑන් කරන්නේ සෙප්ටෙම්බර් 2020 සෙප්ටෙම්බර් වෙනකොට එක්සෑම්ස් යූෂුවල් විදිහට කන්ඩක්ට් කරයි. එතකොට ගිය සයිකල් එකෙත් අපිට එක්සෑම්ස් තියන්න උනේ නැහැ කොරෝනා එක හින්දා. එතකොට ඒ බැච් එකත් බොහෝ දුරට මේ සැරේ සිට් කරන්න පුළුවන්. එක්සෑම්ස් වලින් එතකොට වෙනසක් වෙන එකක් නැහැ. බොහෝ දුරට සෙප්ටෙම්බර් 30 යූෂුවල් ඩේට්ස් වල. එතකොට දැන් අද 16 කියන්නේ මේ මන්ත් එකේ තව සෙෂන්ස් දෙකක් තියෙනවා. බොහෝ දුරට ඒකේ ෆුල් අපේ සෙෂන් එක ඉවර වෙන්න ඉඩ කඩක් තියෙනවා. එහෙම නැති වුණොත් විතරක් සෙප්ටෙම්බර් ෆස්ට් වීක් එකට එක වැටෙයි. ඒ කියන්නේ 6 වෙනිදා සන්ඩේ සැප්තැම්බර් 6 වෙනිදා. එහෙම නොවෙන්න මේක අන්තිම සෙෂන්ස් 3 විදිහට අපිට ගන්න පුළුවන්. මොකද සිලබස් එක ගත්තත් අපි උඩ ඉඳන්ම එක බැලුවොත් මුදල් වෙළඳපොලේ ඉඳලා ව්‍යුත්පන්න සුරකුම් කියන එක තමයි අපි අන්තිමටම කරේ. ස්ට්‍රක්චර්ඩ් සිකියුරිටීස් කියන පාර්ට් එක අපි භාගයකට කිට්ටු වෙන්න වගේ මේ වෙනකොට කරා. එතකොට අපිට ඊළඟට තියෙන ලොකු පාඩම තියෙන්නේ mergers and acquisition, ඒකාබද්ධ කිරීම සහ අත්පත් කර ගැනීම කියන ඒ ලොකු පාඩම විතරයි. ඊට අමතරව පොඩි පාඩම් කිහිපයක් විතරයි ඊට පස්සේ ඉතුරු වෙන්නේ. ඊට කලින් ඔයගොල්ලන්ගේ sessions right November right. එතකොට සෙප්ටෙම්බර් ඔක්තෝබර් නොවැම්බර් තව එතනත් මාස දෙකක් තියෙනවා. හැබැයි මතක තියාගන්න එහාට යනවා කියන්නේ කිසිම වාසියක් නැහැ. මොකද මේ සෙෂන් එක ඔයගොල්ලන් ලයිව් ඇහුවා කියන්නේ ඒ ඇහුවෙන් ඔයගොල්ලන්ගේ ටියුට් එකෙනුයි සපෝට් වෙන්න සෙෂන් එක ඉවර වෙච්ච ගමන් විභාගෙ තියෙන එක හොඳටම ලොකු වාසියක්. පහ වුණාම ඔයගොල්ලන්ගේ ඒ මතකෙන් ඒක යන ප්‍රමාණය වැඩි. ඔයගොල්ලන්ගේ බැංකින් වල හරි වෙන අනිත් රස්සාවල තියෙන කමිට්මන්ට්ස් එක්ක ඒකින්ද පුළුවන් තරම් සෙෂන් එකේ ඉන්න. එක්සෑම්ස් සෙප්ටෙම්බර් කල් ගියොත් ඇත්ත වශයෙන්ම තවත් හොඳට සෙෂන් එකට ඉන්ටරැක්ටිව් සම්බන්ධ වෙන්න. මොකද පස්සේ කාලීනව ඔයගොල්ලන්ට ආයෙපහු වීඩියෝ රිවිව් කරලා බලන්න වෙලාවක් නැති වෙනවා සහ ඔයගොල්ලන්ගේ අර ෆ්‍රෙෂ්නස් එක අඩු වෙනවා. එතකොට කාලයක් යනකොට හරි ලේසියෙන් අමතක වෙනවා. මාසයක් විතර ගියා කියන්නේ සෑහෙන අමතක වීමක් වෙන්න පුළුවන්. ඒකින්ද පුළුවන් තරම් තියෙන ප්‍රශ්න සෝට් අවුට් කරගෙන රෙඩි කරගෙන තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට ලේසි එක්සෑම්ස් ෆේස් කරනකොට. මං හිතනවා ගිය සෙෂන් එකේදී අපි කතා කරේ මෙන්න මේ ටික අපි මේ පේජ් එක පේනව නේද? මේ පේජ් එක පේනව නේද? අපි ගිය සතියේ කතා කරේ මෙන්න මේ අපි ප්‍රසන්ටේෂන් එකේ තියෙන ස්ට්‍රක්චර්ඩ් සිකියුරිටීස් කියන අපි ටොපික් එක යටතේ. ඒ කියන්නේ සංවිධානාත්මක සුරැකුම් කියන එක. අපි ඒක ගැන පොඩි ආපහු රිවිව් එකක් කරොත් ඒකේ අපි කිව්වේ එදිනෙදා භාවිතයේ පවතින බැංකුවල පවතින සාමාන්‍ය විනිමය ගනුදෙනු හෝ විනිමය සුරකුම්පත් වලට වඩා එහා ගිය වෙනස් ආකාරයෙන් සංවිධානය වෙච්ච සුරකුමක් විදිහට තමයි මේ සුරකුම්කරණයයි
ඒකට අයිති අනිත් දේ වෙච්ච ව්‍යුත්පන්න සුරකුම් derivatives securities නැත්නම් financial derivatives කියන්නේ ඒකෙන් සාමාන්‍ය සුරකුම් ගණයෙන් වෙනස් වෙච්ච සුරකුම් විශේෂයක් හෝ විශේෂිත සුරකුම් වර්ගයක්. එතකොට මම ගිය සතියේ මේ පෙන්නන PowerPoint එකත් එක්ක මම බෝඩ් එකේ එක්ස්ප්ලেইন කරා සම්පූර්ණයෙන්ම මේක කොහොමද කල්බදු සමාගමක් හෝ ඒ වගේ ලැබිය යුතු හෝ අයවිය යුතු වාරික සහිත සමාගමක ඒ කල්බදු ඒ ලැබිය යුතු වටිනාකම් වල ඒ පෝර්ට්ෆෝලියෝ එක නැත්නම් ඒ කලඹ පාවිච්චි කරලා ඒක යූස් කරලා කොහොමද ඒකෙන් අතිරේක ප්‍රාග්ධනයක් සපයා ගන්නේ. අන්න ඒක තමයි සුරකුම්කරණය කියන එකෙන් අඳුන්වන්නේ ලැබිය යුතු අනාගතයේ ලැබිය යුතු වටිනාකම් කලඹක් ප්‍රයෝජනයට අරගෙන නැවත ප්‍රාග්ධනය සපයා ගැනීම ආයෝජන බැංකුවක් හරහා. එතකොට අපි කිව්වා ඒ දෙක අතර සංයෝජනයක් තියෙන්න తాවකාලික account එකක් අපි create කරනවා special purpose vehicle විශේෂ අරමුණු යාන්ත්‍රණය කියලා. ඒකට ඒකේ standard මේක විතරක් ගොඩක් දුරට මතක තියාගන්න special purpose vehicle කියන එක ඒක universal වචනයක්. ඒකට ඒකේ temporary account එකක් ඒකට අපි ඔක්කොම මේ කල්බදු ලැබිය යුතු වටිනාකම් සියල්ල ඒකට transfer කරනවා ඒකට මාරු කරනවා. ඒක තුලින් අපි නැවත ඒක සංවිධානය කරලා එක සුරකුමක් බවට පත් කරලා ඒක කොටස් වශයෙන් නිකුත් කිරීම සිද්ධ කරනවා ඒ අදාළ ලැබිය යුතු වාරික ප්‍රමාණයට සාපේක්ෂව. මම ඒක full in detail explain කරා ගිය සතියේ ගිය session එකේ වීඩියෝ එක මිස් වුණොත් ඒක ආපහු බලන්න. ඊට පස්සේ ඒක ආයෝජකින් ආයෝජනය කරනවා. ඊට පස්සේ ඒක ස්පෙෂල් පර්පස් වෙහිකල් එකට ඒ අදාළ මුදල් ආපුවහම ඒකේ වටිනාකමක් ඇපයක් සුරකුමක් විදිහට තියාගෙන ඉතුරු මුදල කල්බදු සමාගමට ආපහු නැවත ලබා දෙනවා. ඊට පස්සේ මම අනිත් පැත්තට ඊළඟ ස්ටෙප් එකේදී කිව්වා කොහොමද month on month ඒකේ settlement එක. මාසයේ අවසානයේ සියලුම පියවීම් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒකට අවුරුදු 3ක සම්පූර්ණ සිකියුරිටයිසේෂන් එක අවුරුදු 3යි නම් 36ක් දක්වා ඒකේ සෙටල්මන්ට් එක යනවා නැත්නම් 48ක් වගේ දක්වා යනවා. එතකොට ඊට පස්සේ මම කතා කරා කොහොමද මේ සුරකුම්කරණය කියන එක 2009 ලෝක මූල්‍ය අර්බුදයේ වෙලාවේ ඇමරිකාව සහ යුරෝප වලට යුරෝපීය රටවල් වලට ආර්ථිකයට ඒ ආර්ථික කඩාවැටීමට සම්පූර්ණ බලපෑවේ කොහොමද කියන එක මම සම්පූර්ණයෙන් විස්තර කරා. සුරකුම්කරණයක් කොහොමද ඒ වගේ ආර්ථික කඩාවැටීමකට හේතු වෙන්නේ විශේෂයෙන්ම හේතු වෙන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරා සම්බන්ධ පාර්ශව කවුද කියලා. එතකොට ඒ අවශ්‍යතාවය ඇති සමාගම ආයෝජන බැංකුව විශේෂ අරමුණු යාන්ත්‍රණය සහ මේ වෙනුවෙන් අපි ගිනුම් තියාගන්න ඒ අදාළ ගනුදෙනු සියල්ල සිද්ධ කරන ඒ බැංකුව එක බාරකාර බැංකුව කියලා මම පොඩි නෝට් එකක් එක්ක ඔයගොල්ලන්ට ඒක කතා කරා. ඊට පස්සේ කොහොමද සුරකුම්කරණය සාමාන්‍ය ණය උපකරණයක් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියන එක කතා කරා. ඒක මේ සුරකුම්කරණය තවදුරටත් ඕගොල්ලන්ට අර විස්තර ඇතුව ඕගොල්ලන්ට මේ අයිඩියා එකක් එන්න තමයි ඒක මම මේ දැම්මේ. ඊට පස්සේ ඉතුරු අනිත් කොටස දැන් සංවිධානාත්මක සුරකුම් structured securities කියන එකේ මූලික ආකාර දෙකක් අපි කතා කරේ නෝට් එකේ. අපි කලින් නෝට් එක අපි බැලුවා ඒක සම්බන්ධයෙන්. ඒකේ ආකාර දෙක මොකද්ද? සුරකුම්කරණයයි ණය ව්‍යුත්පන්න credit derivatives කියන එක. එතකොට අනිත් එක ව්‍යුත්පන්න සුරකුම් කියන එකේදී ව්‍යුත්පන්න සුරකුම් කියන එකේදී
මූලික ආකාර 3ක් තියෙනවා. මම මේක වෙනම පෙන්눔 කරලා තියෙන්නේ ඒකයි. මේක වෙනම පෙන්නලා තියෙන්නේ මම. මූලික ආකාර 3යි ව්‍යුත්පන්න සුරැකුම්. derivative securities. derivatives කියන එකේ මූලික ආකාර 3යි. ඉදිරි ගිවිසුම්, අනාගත සහ වරණයන් කියන එක. futures, forwards and options කියන මූලික ආකාර 3න් තමයි ව්‍යුත්පන්න සුරකුම් හැදිලා තියෙන්නේ. ඊට අමතරව තියෙනවා ගිවිසුම් වර්ග. ඒ ඔක්කොම හුවමාරු ගිවිසුම්. එකිනෙකාගේ වාසිය අරමුණු කරගෙන ගිවිසුම් හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයක් තමයි ඒක. එතකොට ඒකට අයිති වෙන මූලික දේවල් තුනක් තියෙනවා. පොලි අනුපාත හුවමාරු කියලා තියෙනවා. ණය පැහැර හැරීම හුවමාරු තියෙනවා. විදේශ විනිමය හුවමාරු කියලා තියෙනවා. තවත් ඒ යටතේ එන තව ක්ලාසිෆිකේෂන් තියෙනවා. අපි ඒක මේවා මේ ටොපික් වයිස් මේ කතා කරනකොට අපි ඒක ගැන මේ ඉන් ඩීටේල් බලමු. ඊට පස්සේ අපි සිකියුරිටයිසේෂන් එකේ සම්පූර්ණ අපි නෝට් එක සම්පූර්ණ ටියුට් එක අපි කතා කරා. කොහොමද සිකියුරිටයිසේෂන් එක වෙන්නේ කියලා. ඊට පස්සේ ව්‍යුත්පන්න සුරකුම් හැඳින්වීම අපි ගිය සතියේ කතා කරා. එතකොට ව්‍යුත්පන්නයක මූලික අරමුණ වෙන්නේ යම් කිසි පාර්ශවයකගේ ඒ ගනුදෙනු හෝ ගිවිසුම් ගත වෙන යම් කිසි අවදානමක්, ගිවිසුමක අවදානමක් ආවරණය කිරීමට තමයි ව්‍යුත්පන්නයක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඉදිරි ඒකේ මූලික ඩෙෆිනිෂන් එක මම කිව්වා ඉදිරි ගිවිසුම් කියන්නේ මොකද්ද? ඉදිරි ගිවිසුම් අනාගත ගිවිසුම් දෙකම එක මීනින් එක තේරුමක් තමයි තියෙන්නේ. හැබැයි අනාගත ගිවිසුම ඉදිරි ගිවිසුමකට වඩා වෙනස් වෙන්නේ ඒක සම්මත වූ කොන්දේසි. ඔය සතත්වයන් මත තමයි ඒ ගිවිසුම්ගත වෙන්නේ. ඒක ගොඩක් ස්ට්‍රක්චර්ඩ්. ඒ කියන්නේ ඒක ගොඩාක් සංවිධානාත්මක වෙච්ච ගිවිසුමක් අනාගත ගිවිසුම ඉදිරි ගිවිසුමකට වඩා. ඒක තමයි ඒ දෙකේ තියෙන වෙනස. ඒ දෙකටම වඩා ඔප්ෂන් එක වෙනස් වෙනවා. ඔප්ෂන් එකේදී තියෙන මූලික වෙනස වෙන්නේ ඒ වෙන ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමට වරණයක් තමයි දෙන්නේ. මේක වාරණයක් නෙමෙයි වරණයක්. ඒ කියන්නේ ඔප්ෂන් එකක් තමයි දෙන්නේ. එයාට choice එකක් තියෙනවා. ඒ කියන්නේ අද ගිවිසුම් ගත වුණාම මාස 3කින් මොකක් හරි මිලදී ගැනීමක් ක්‍රියාත්මක කිරීමට කියලා හිතුවොත් ඒ මිලදී ගැනීම ක්‍රියාත්මක කිරීමට ඒ අදාළ ගිවිසුම්ගත පාර්ශවයට දෙනවා ඔප්ෂන් එකක්. ඒ කියන්නේ මාස 3කට පස්සේ ඒ තියෙන මිල වාසිදායක නම් ගිවිසුම ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි ඒ එදාට තියෙන මිල අවාසිදායකයි නම් එයාට ඒ ඔප්ෂන් කොන්ට්‍රැක්ට් එකෙන් අයින් වෙන්න පුළුවන් කියන එක. මම ඔක ඩිෆිනිෂන් එකෙන් දැන් කිව්වට අයිඩියා එකක් එන්නේ. අපි ඉස්සරහට ගානක් හදනකොට අපි ඒක ගැන වැඩි මේව කතා කරමු. එතකොට ඔය තුනේම එකිනෙකට වෙනස්කම තියෙන්නේ අන්න ඒ විදිහට තමයි. ඒතර වාසිදායක නම් ක්‍රියාත්මක කරන්න පුළුවන්, අවාසි නම් ගිවිසුමෙන් අයින් වෙන්න. ඒ කියන්නේ ගිවිසුම ක්‍රියාත්මක නොකර සිටීමේ හැකියාව තියෙනවා ඔප්ෂන් කියන එකේ. හුවමාරු ගිවිසුම් අර කිව්වා වගේ මම අර graph එකේ දාපු එක තමයි මේ තියෙන්නේ. මොනවද මේ හුවමාරු ගිවිසුම් කියන්නේ? right අපි එතකොට ව්‍යුත්පන්න සුරකුම් කියන එක අපි අද සෙෂන් එකට පටන් ගමු. අපි ඒකින් කියවෙන්නේ මම කිව්වා අර ස්පොට් කොන්ට්‍රැක්ට් එකක් කියන්නේ අපි අද යම් කිසි වටිනාකමකට වෙනත් පාර්ශවයක් සමග ගිවිසුම් ගත වීම තමා අත්පිට ගිවිසුම නැත්නම් ස්පොට් කොන්ට්‍රැක්ට් එකක් කියලා කියන්නේ. ව්‍යුත්පන්න සුරකුමක ලක්ෂණය වෙන්නේ අපි නිශ්චිත අනාගත දිනයකදී යම් කිසි වටිනාකමකට භාණ්ඩයක් හෝ යම් කිසි
ඒක වෙන්න පුළුවන් භාණ්ඩයක් විතරක් නෙමෙයි ඉන්ඩෙක්ස් එකක් වෙන්න පුළුවන් නැත්නම් රේට් එකක් වෙන්න පුළුවන් ඒ අදාළ මිලට ගිවිසුම්ගත කිරීමක් තමා ව්‍යුත්පන්නයකදී වෙන්නේ අනාගත දිනයකදී ඒක සිද්ධ වෙන මේ ගිවිසුම්ගත වීමක් තමයි වෙන්නේ අපි උදාහරණයකට දැන් බේකරි නිෂ්පාදකයෙක්ගේ මේ උදාහරණය ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති ටියුට් එකේ තියෙන එක ඒක දැන් පාර්ශව දෙකක් ඉන්නවා මේ පිටි සැපයුම් කාර පාර්ශවයක පාර්ශවයක් අනිත් කෙනා බේකරි නිෂ්පාදකයා. එතකොට ඒ දෙන්න අතර වෙළඳපොලේ මිල වෙනස් වීම සිද්ධ වෙනවා දිගින් දිගටම ඩේලි හෝ වීක්ලි අපිට මිල වෙනස් වීම සිද්ධ වෙනවා. නමුත් අපි ඒකෙදි එක වෙනස් වීමක් එක පාර්ශවයකට වාසි අනිත් පාර්ශවයට අවාසි. සාමාන්‍යයෙන් ඒක තමයි වෙන්නේ. පිටි මිල ගණන් ගියොත් බේකරි නිෂ්පාදකයාට අවාසියක් වෙනවා. සැපයුම් කරුට එතන වාසියක් වෙනවා. මිල පහළ ගියොත් බේකරි නිෂ්පාදකයාට වාසි වෙනවා. මොකද මිල පහළ බහින හින්දා. නමුත් ඒ අවදානම තමයි ඒ පාර්ශව දෙක කතා කරගෙන ඒ අවදානම තමයි ඒගොල්ලන් අවම කරගන්න යන්නේ කොහොමද පිටි කිලෝ එකක් සඳහා රුපියල් 30ක් කියන ස්ථාවර මිලකට ව්‍යුත්පන්න ගිවිසුමකට එළඹෙනවා. මෙන්න මේ කියන එකේ තේරුම වෙන්නේ මම මෙහෙම විස්තර කරනවා. right දැන් ඒකෙදි වෙන්නේ පිටි සප්ලයර් මෙතන බේකර් ඉන්නේ කෙනා. එතකොට මෙයා අපි කියමු කිලෝ 1000ක් ගන්නවා යම්කිසි ප්‍රයිස් එකකට මාසෙකට කිලෝ 1000ක් ගන්නවා යම්කිසි නිශ්චිත වෙච්ච මිලක. එතකොට මේකේ මිල වෙනස් වීම මේ දෙපැත්තටම බලපානවා. මිල පහළ ගියොත් මේ අදාළ සප්ලයර්ට අපි කියමු 25ට යන්නේ. 25ට ගියොත් රුපියල් 25000ක් මෙයාට එනවා අදට. හැබැයි බැරි වෙලාවක් මේක පහළ ගියොත් 22ට වැටුණොත් 22000ට අඩු වෙනවා මෙයාගේ ආදායම. මිල පහළ ගියොත් පිටි මිල වෙළඳ පොලේ. මොකද මෙයාට වෙන සප්ලයි කෙනෙකුට මාරු වෙන්න පුළුවන් ඉඳලා මෙයා වෙළඳ පොළ මිලට ඒක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඒතකොට 22000ට පහළ යනවා. ඒතකොට මෙයාගේ මුදල් ප්‍රවාහය අස්ථාවරයි. සහ මෙයාටත් එහෙමයි. මෙයා වෙනුවෙන් ගෙවන්න වෙන වියදම එයාට බුක් කරන්න පුළුවන් 25000යි. හැබැයි එන සතිය එක පාර්ටම පිටි මිල ඉහළ ගියොත් එහෙම 30ක් වුණොත් එහෙම 30000ක් වෙන් කරන්න වෙනවා. එතකොට මෙයාගේ පිටි නිෂ්පාදිතවල ප්‍රයිස් එක යාට වෙනස් කරන්න වෙනවා. එක්කෝ හැබැයි එහෙම වෙනස් කරන්න බෑ. ඒකට එයා බෙයා කරන්න වෙනවා. එයාට දරා ගන්න වෙනවා මේ වැඩි අඩු වීම. එතකොට මේ තුලින් පාන් හරි ඒ පිටි ආශිත ඕන නිෂ්පාදිතයක ප්‍රයිස් එක වෙනස් කරන්න එහෙමට බෑ. ඒකින්ද මෙයා මේ ඇතුළත ඒ වැඩිවීම මෙයාට බෙයා කරන්න වෙනවා. එතකොට ඒ රෝ මැටීරියල් අමුද්‍රව්‍ය වල පිරිවැය වැඩි වෙනකොට මෙයාගේ ලාභය අඩු වෙනවා. එතකොට මෙයාට නිශ්චිතව ඒක ප්ලෑන් කරන්න බෑ. මෙයාට සැලසුම් කරන්න බෑ ඊළඟ ෂෙඩියුල්ස් මෙහෙම වෙනවා. අන්න ඒකින්ද තමයි ඩෙරිවටිව් කොන්ට්‍රැක්ට් එකක් එන්නේ. මේ දෙන්න කතා වෙලා කියනවා ඩෙරිවටිව් කොන්ට්‍රැක්ට් එකක් අපි 28කට ඒ විදිහට මාස 6ක් ඒ වගේ මාස 6කට ගිවිසුම් ගත වෙමු. කිලෝ 1000ක් අනිවාර්ය වශයෙන්ම මෙයා සපයනවා
බේකර් කියන පුද්ගලයාට මෙයා සපයනවා කිලෝ 1000ක් අනිවාර්යයෙන් සැපිය යුතුයි. ඒකේ මිල වෙන්නේ 28. ඕන තව නිශ්චිත දවසක් ඒ දවසකට ඉස්සරලා හරි එහෙම සැපයීමට එකගත්වයට පත් වෙනවා. එතකොට මෙයාට ඉදිරි මාස 6 ඉස්සරහා මාස 6ටම මෙයාගේ මුදල් ප්‍රවාහය ස්ථාවරයි. නේ ඒගොල්ලන්ගේ මුදල් ප්‍රවාහය ස්ථාවරයි. අනිවාර්යයෙන්ම මොකද මෙයාට 28000ක ආදායමක් ෂුවර්. හැබැයි මේ මාස 6 ඇතුළත මෙහිම දෙයක් වෙනවා. මේ පිටි මිල මේ මාස ඒක වෙළඳපොලේ මිල වෙනස් වෙන්න පුළුවන්. අර මං කිව්වා බොන්ඩ් ප්‍රයිසින් කොහොමද වෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් එකත් එක්ක. ඒ වගේ මේකේ වෙළඳපොල මිල වෙන්නේ. ඒක 30 25 40. ඉතින් ඒක ඒ කාලය ඇතුළත වෙනස් වෙන්න පුළුවන්. මේ කාලයකට වැඩි වෙනවා, මේ කාලයකට අඩු වෙනවා. right? එතකොට මෙතනදී මොකද්ද කරලා තියෙන්නේ? මේ වැඩි අඩු වීම මේ දෙන්නගේම ලාභදායීත්වයට මේ කියන මුදල් ප්‍රවාහය unpredictable, ඒ කියන්නේ අපිට පුරෝහතනයක් කරන්න බෑ, මිලයක් නියම කරන්න බෑ. ඒක හරි අමාරුයි. ලාභදායීත්වය ඉහළ යනවා, සමහරට loss වෙන්න පුළුවන් price එක අපිට ඒ වේගයෙන් වෙනස් කරන්න බැරි හින්දා මේක ඊට පස්සේ පිටි කිලෝ 1000ක් මෙයාට දෙන්න සමහරලාට 500ක් දෙන්න පුළුවන්. මෙයාට වෙන බය කෙනෙක් හම්බ වුණොත් මෙතන 500ක් ඉන්න පුළුවන්. මෙයා නොගෙන ඉන්න පුළුවන්. ඒතකොට මේ සප්ලයර්ට මේ සේල් මෙන්න මේක ෆික්ස් කරා. මේක ඩිරයිවටිව් කොන්ට්‍රැක්ට් එකකින් ෆික්ස් කරා. ඒකේ තේරුම මෙන්න මෙතන 28 ප්‍රයිස් එක ෆික්ස් කරා. එතකොට මිල ඉහළ යනකොට අන්න වෙළඳපොලේ මිල ඉහළ ගියා. එතකොට ඒත් මෙයාට හම්බෙන්නේ 28ට. ඒතකොට මෙයාට ලාභයි. මෙතනින් පහළ දැන් අපි කියමු මීට වඩා ගොඩක් පහළ යනවා කියලා. පහළ ගියේ ලාභ 25ට ආවා. 25ට ආපුවාම ඒත් මේ 28ට මෙයා විකිණීම සිද්ධ කරනවා. එතකොට මෙයාට ඒ ලාභය යනවා. ඒකෙන් පහළට ගියොත් මෙයාට ලාභයි, ඉහළට ගියොත් මෙයාට ලාභයි. මොකද මෙයා වෙළඳපොලෙන් ගත්තොත් 30ට ගන්න වෙන 30ට 35ට ගන්න වෙන වෙලාවක මෙයාට කිලෝ 1000ක් හම්බ වෙනවා 28 ගන්න. සමහරවිට මෙයාට මාසේ අවශ්‍යතාවය 5000 වෙන්න පුළුවන්. හැබැයි එයාට කිලෝ 1000ක් අනිවාර්ය වශයෙන්ම ලැබෙනවා කියලා ෂුවර්. එතකොට එයාට සැලසුම් කිරීම හොඳටම කරන්න පුළුවන් මේ වගේ ඩිරයිවටිව්. මේක සිම්පල් ඩිරයිවටිව් කොන්ට්‍රැක්ට් එකක්. වාසිදායක භාවය මොකක්ද කියන්න මේ සරලම උදාහරණයක් මම මේ මෙතනදී කිව්වා. මම හිතන්නේ ඒක තේරෙන්න ඇති. ඒකට ප්‍රයිස් එක ෆික්ස් කරනවා කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක්. එතකොට එක එක්කෙනා ලාභ පාඩු ඒ අවදානම් බෙදාගෙන හැබැයි ඒගොල්ලන්ගේ සැලසුම් කිරීම හොඳට කරන්න පුළුවන් විදිහට තමයි මම ඔය ඒ උදාහරණේ පැහැදිලි කරේ. පොඩ්ඩක් ඒක බලා ගන්න. right hari මෙතන තේරුණා. right එතකොට අපි මේකේ කිව්වේ එකයි පිටි කිලෝ එකක් රුපියල් 30ක මිලකට ස්ථාවර කරොත් කිවිසුමකට එළඹුණොත් කොහොමද
වාසිදායක වෙන්නේ. බේකරි නිෂ්පාදකයාට ස්ථාවර මිලකට විකිණීම කරන්න පුළුවන්, සැලසුම් කිරීම කරන්න පුළුවන්. සැපයුම්කරුට ස්ථාවර මිලකට අමුද්‍රව්‍ය සැපයීම සැලසුම් කරන්න පුළුවන්. එයාට එතකොට ඒ සේල් එක ෆික්ස්. ඒ විකිණීම එයාට ස්ථාවර වෙනවා. එතකොට 30000ක කිලෝ 1000යි නම් ඒ 30000 ආදායම එයාට ස්ථිර වෙනවා. ඒක විඳීමේ හැකියාව තියෙනවා. නේද? එතකොට වෙළඳපොලේ මිල අනුව අර මං කිව්ව අනිත් chart එකේ වගේ ඒ වෙළඳපොළ මිල අනුව ඒගොල්ලන්ට වාසි අවාසිදායක තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා. right? එතකොට ඉදිරියින් සහ අනාගතයන් අතර වෙනස්කම් විශේෂ වශයෙන් පොයින්ට් ෆෝම් එකෙන් අපිට උනත් කියන්න පුළුවන්. මේ අනාගත ගිවිසුම් වලදී ඒ ගිවිසුම් වෙළඳාම් වීම ඒක ගනුදෙනු වීමට විශේෂිත වෙළඳපළක් තියෙනවා. ඩිරෙවටිව් මාකට්ස් වල ඒක ට්‍රේඩ් වෙන ඉන්ස්ට්‍රුමන්ට් එකක් වෙනවා. ෆියුචර්ස් කියන එක, අනාගතයන් කියන එක. ඒ වගේම ද්‍රවශීලතා අවදානම අඩුයි අනාගත ගිවිසුම් වල. මොකද ඒක සම්මත කොන්දේසි ප්‍රමිතගත කොන්දේසි වලට අනුකූලව තමයි අනාගත ගිවිසුම් සකස් කරලා තියෙන්නේ. ඉදිරි ගිවිසුම් වල නිකන් අපි අර ස්ට්‍රක්චර් කරපු නැති, ඒ කියන්නේ මේ ඕගනයිස්ඩ් නැති ගිවිසුම්, ඒ කියන්නේ සංවිධානාත්මක නොවන ගිවිසුම් තමයි ඉදිරි ඉන්නේ. ඒ කියන්නේ ප්‍රමිතගත කොන්දේසි නැහැ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් කිරි සැපයුම් ව්‍යුත්පන්න ගිවිසුමක් නම් ඒ කිරිවල තත්ත්වය, ඒකේ තියෙන එක එක මෙෂර්මන්ට්, ඒ කිරිවල ක්වොලිටි එක, ඒ ගුණාත්මක බව බලන ඒ දේවල් ස්පෙසිෆිකලි ඒවා විශේෂ වශයෙන්ම කියලා ගිවිසුම්ගත වෙනවා නම් ව්‍යුත්පන්න ගිවිසුම ඒක අනාගත ගිවිසුම් වලට අයිති වෙන්නේ. නැත්තම් ඒ මුකුත් ප්‍රමිතගත කොන්දේසි නැතුව යනවා නම් ඒක ඉදිරි ගිවිසුමක් හැටියට තමයි සලකන්නේ. ඒ වගේම අනාගත ගිවිසුම් පැහැර හැරීමේ අවදානමක් නැහැ. මොකද විශේෂිත වූ නිෂ්කාශන ආයතන මගින් ඒක බේරුම්කරණය සිද්ධ කරනවා. ඒ කියන්නේ ගිවිසුම ක්‍රියාත්මක වීමට නීත්‍යානුකූලව බැඳීමකට ලක් වෙනවා අනාගත ගිවිසුම් වලදී. ඒවා නිෂ්කාශන ආයතන හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒක ගොඩාක් ෆෝමල් ඇග්‍රීමන්ට් එකක් සම්මත වෙච්ච ගිවිසුමක් වෙනවා. ඒවා තමයි ඒ අතර වෙනස්කම් වෙන්නේ. ඊට පස්සේ වරණ, මං කියව වරණ ඔප්ෂන් වල අපි ඩෙෆිනිෂන් එක අපි බැලුවා. මොකද්ද මේ ඔප්ෂන් එක කියන්නේ? ඒ සම්මත වූ කොන්දේසි තත්ත්වයන් මත අනාගත දිනකදී තමයි අපි ගිවිසුම් ගත වෙන්නේ. හැබැයි ඒක ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඒක වාසිදායක නම් ගිවිසුම ක්‍රියාත්මක අවාසී නම් ගිවිසුමෙන් අයින් වෙන්න හැකියාව තියෙනවා ඔප්ෂන් එකේදී. ඔප්ෂන් කියන ගනුදෙනු ඒ ඩිරෙවටිව් කොන්ට්‍රැක්ට් එකේදී අපිට ඉවත් වීමේ හැකියාවක් තියෙනවා. එහි අවාසි තියෙනවා නම් ඒ අදාළ දිනයට වෙනකොට. එතකොට වර්ණයක් සම්බන්ධයෙන් මූලික මිල දෙකක් තියෙනවා. එකක් තමයි වෙළඳපළ මිල. අර අපි දැන් මේ කලින් එක්සැම්පල් එකේ කතා කරා වගේ ඒ අදාළ අපි ගිවිසුම් ගත වෙන අදාළ භාණ්ඩයේ හෝ දර්ශකයේ වෙළඳපළ මිල, මාකට් ප්‍රයිස් එක. අපි අර බොන්ඩ් එකේදී කතා කරා වගේ ඉන්ට්‍රස්ට් රේට් එක, ඒක වෙළඳපළේ ගනුදෙනු වන මිල තමයි එක වර්ණයට පාදක වන වත්කමේ වෙළඳපළ මිල. කොටසක මිල හරි ඒ භාණ්ඩයේ මිල. ක්‍රියාත්මක මිල, එක්සර්සයිස් ප්‍රයිස් වර්ණය සම්බන්ධයෙන් අනාගතයේ
ඒ නිශ්චිත දිනට ඒ කියන්නේ අද givisumගත වෙන්නේ අනාගත නිශ්චිත දිනකට අන්න ඒ දිනේදී ඒ වත්කම මිලදී ගැනීමට හෝ විකිණීමට නැත්නම් ඒ ඉන්ඩෙක්ස් එක ඒ givisumගත වෙන මිල තමා එක්සර්සයිස් ප්‍රයිස් එක කියලා කියන්නේ. දැන් අපි අර පිටි උදාහරණයේදී නම් වෙළඳපළ මිල 30යි යන්නේ. හැබැයි මේකේ ක්‍රියාත්මක මිල මේ ඔප්ෂන් එකේ ක්‍රියාත්මක මිල වෙන්නේ 28. අර අපි මෙතන හැදුව එකේදී වෙන්නේ ක්‍රියාත්මක මිල 28යි. හැබැයි වෙළඳපොලේ මිල කියන්නේ මෙන්න මේ chart එකේ යනවා. වෙළඳපොළ මිලට අපිට බලපෑමක් කරන්න බෑ. ඒක පුළුවන් අපිට පුළුවන් අර givisumගත වෙන මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමට විතරයි. ඒතර ඒක තමයි මූලික මිල දෙක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊට පස්සේ වර්ණයන් වල මූලික දෙකක් තියෙනවා. ගැනුම් වර්ණය, විකුණුම් වර්ණය. ගැනුම් වර්ණය කියන්නේ ඒ අදාළ වත්කම මිලදී ගැනීමට අයිතිය ලබා දෙන වර්ණය. ඒ කියන්නේ අනාගත නිශ්චිත දිනකදී මාස 3ක් කියලා ගත්තොත් ඒ මාස 3ක් අවසානයේ නිශ්චිත දිනකදී මම ඒ භාණ්ඩය මිලදී ගන්නවා කියන givisumට එළඹෙන එක තමයි ගැනුම් වර්ණයක් මිලදී ගන්නවා කියලා කියන්නේ. ගැනුම් වර්ණයකට එළඹෙනවා කියන්නේ. කියන්නේ අද මම මේ වෙනවා අපි කියමු දැන් ඒ දවසට මම තේ මිලදී ගැනීමේ තේ කොළ කිලෝ 1000ක් මම මිලදී ගන්නවා. හැබැයි මිලදී ගන්නේ දෙසැම්බර් 31. අන්න එතකොට එදාට මම මේ මිලදී ගැනීමකට එකඟ වුණොත් මම ගැනුම් වර්ණයකට තමයි එළඹෙන්නේ. විකුණුම් වර්ණය කියන්නේ මම ඒ කියන නිශ්චිත දිනයට මම ඒ කියන අදාළ ඒකට ලක් වෙන භාණ්ඩය විකිණීමට මම ඒකට ඇග්‍රී වෙනවා. මම එදාට එතකොට විකිණීමේ වර්ණයක් තමයි මම ඒකට විකිණීමේ වර්ණයක් සහිත givisumකට තමයි මම එළඹිලා තියෙන්නේ. අපි ඔක හොඳටම මේව මේ පැහැදිලි කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ මෙතනින් පල්ලෙහාට ඕගොල්ලන්ට මේ තියෙන්න ඕනේ ස්පේස් එකක් මේ ටියුට් එකේ පෙන්නන එකට ස්පේස් එකක් පොඩ්ඩක් තියාගන්න. නැත්නම් වෙනම තැනක මේක මේ වර්කින් එක කරන්න ඕනේ. මේකේ අපි ගානක් එතකොට ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා මේ කොහොමද මේ ගැනුම් වර්ණයක ක්‍රියාකාරීත්වය කොහොමද කියන්නේ. 2019 ජූලි 30 කියන දවස පැනේෂියා බැංක් කොටසක මිල වෙළඳපොලේ යන මිල රුපියල් 25යි. මේ කොටස් සඳහා මේ වර්ණයන් මේකේ තියෙන ඔප්ෂන් කියන එක ෂෙයා ඔප්ෂන් වෙළඳපොලේ ලේඛනගත කරලා තියෙනවා. මේක ලිස්ට් කරලා තියෙනවා. ඔක්තෝබර් 30 ජූලි ඔක්තෝබර් 30 දින පරිණත වන ගැනුම් වර්ණයේ ක්‍රියාත්මක මිල මේ කියන ගැනුම් වර්ණය ක්‍රියාත්මක මිල වන්නේ මේ දැන් මේ කියන වර්ණය වෙළඳපොලේ ලේඛනගත කරලා තියෙනවා. ඒ කියන ගැනුම් වර්ණය ක්‍රියාත්මක මිල. ඒ කියන්නේ මේ එක්සර්සයිස් ප්‍රයිස් එක ඔය කියන්නේ. හරි මාකට් ප්‍රයිස් එක 25යි එක්සර්සයිස් ප්‍රයිස් එක ක්‍රියාත්මක මිල වෙන්නේ රුපියල් 30යි. හරි. එතකොට ජූලි වල ඉඳන් මාස 3කට පස්සේ මේක ක්‍රියාත්මක මිල රුපියල් 30යි. ඒකේ ගැනුම් වාරිකය අන්න ඒක ඔන්න මේ වෙළඳපොලේ අපි ලිස්ට් කරලා තියෙනවා ගැනුම් වර්ණේ. ඒ වර්ණයට මිලක් තියෙනවා. අන්න ඒක තමයි ගැනුම් වාරිකේ. ඒක රුපියල් 2යි. එතකොට ඕගොල්ලන් ගැනුම් වර්ණයක් පැනේෂියා බැංක් එකේ කොටසක් මිලදී ගන්න රුපියල් 25ක් දෙන්න ඕනේ. හැබැයි කොටස් මිලදී ගන්න නැතුව පැනේෂියා බැංකුවේ කොටස් වර්ණයක් ෂෙයා ඔප්ෂන් එකක් මිලදී ගන්න යනවා නම් අන්න ඒකට රුපියල් 2ක් ඕනේ. එක වර්ණයකට රුපියල් 2ක් දෙන්න ඕනේ. ගැනුම් වර්ණයක් මිලදී ගැනීමට ගෙවිය යුතු මිල. හරි. දැන් එදා තත්ත්වය දිනය ජූලි 30. ඔන්න ජූලි 30 තමයි
සිද්ධිය වෙන්නේ ඔන්න දැන් පරිණත දිනේ. හරි පරිණත දිනේ ඔක්තෝබර් 30. එතකොට කොටසක පහත මිල ගණන් කියන එක මම ඇත්තටම මෙතන මම දෙනවා ඔයගොල්ලන්ට chart එකක්. ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒක අනුව වරණේ ලාභදායීත්වය වරණේ ආයෝජනීය ලාභදායීත්වය කොහොමද කියලා ඕගොල්ලන්ට එතන බලන්න ඕනේ. මම ඒකේ ගණන් ටික දෙන්නම්. පැහැදිලි නැති තැන් තියෙනවා නම් කියන්න. right මෙතන තියෙනවා පරිණත දිනයේ කොටස් මිල. හරි මේක එක සැරේ වෙන්නේ නැහැ. දැන් අපි එක උදාහරණ ගන්න. පරිණත දිනයේ කොටස් මිල රුපියල් 25යි. right එතකොට ක්‍රියාත්මක මිල කීයද මට මැසේජ් එක කරන්න. මොකද එක්සර්සයිස් ප්‍රයිස් එක කීයද? right එතකොට එතන ගෙනුම් වාරිකයේ එකකට ගෙනුම් වාරිකය කීයද? 2යි. දැන් වටිනාකම ලාභය මේ අවස්ථාව අපි මාස 3 පහුනම ඔක්තෝබර් 30 වෙනකොට වෙළඳපොලේ මිල 25යි. හැබැයි එක්සර්සයිස් ප්‍රයිස් එක 30යි. නමුත් ඔප්ෂන් එක වාසි නම් ක්‍රියාත්මක කරන්න බලන් අවාසි නම් අතහැරියා. ගැනුම් වාරිකයේ 2ක් හැබැයි එකතු වෙනවා. එතකොට මට කියන්න මේක ඉස්සල්ලාම ක්‍රියාත්මක කරනවාද නැද්ද? ගැනුම් වාරිකයක් අපිට ගණ්ඩ අවස්ථාවක් තියෙනවා. අපි මොකද කරන්නේ? හරි. ඇයි ඒ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? උදාහරණයක් විදිහට මට දෙනවා අවස්ථාවක්. එකක් තමයි ඔයාට මම අවස්ථාවක් දෙනවා රුපියල් 30 ගානේ මිලදී ගන්න කියලා එක අවස්ථාවක් දෙනවා. හැබැයි එක අවස්ථාවක් විතරයි. තව ඔප්ෂන් එකක් තියෙනවා. මොකද වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඒවල වෙළඳපොලේ 25යි. එතකොට මේකේ අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතකොට වටිනාකම ගත්තොත් ඒ ඩිරයිවටිව් එකේ වටිනාකම එක්ක ඒකේ වටිනාකම බිඳුවයි. හැබැයි ලාභය කියන එක කීයද? එයාට ලාභය හෝ පාඩුව කීයද එතන? ලාභයක් හෝ පාඩුවක් තියෙනවද නැත්නම් කීයද? එක කොටසකට හෝ එක වර්ණයකට කොච්චර ලාභයක් පාඩුවක් තියෙනවා? නෑ. මේ අපි මෙතන කොන්ට්‍රැක්ට් එකකට එළඹුණා කියලා අපි ඇත්ත වශයෙන්ම වියදම් කරන්නේ 2යි. ගැනුම් වාරිකයක් විදිහට අපි වියදම් කරන්නේ 2යි. ඒ දෙක අපිට ලොස්. ඒ දෙක එහෙමම මේ වෙනවා. මොකද ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි අපි මිලදී අරන් ඉවරයි. කවද්ද මේ මෙදිනේ ජූලි 30 එදා අපි මිලදී ගත්තා.
මොකද ඒක බලාපොරොත්තු වෙන්නේ එකකින් යම් ලාභයක් ලබන්න. හැබැයි එදාට වෙනකොට පරිණත දවසේ කොටස් මිල 25යි කියන මාකට් එකේ අඩුයි අපිට ගන්න මම ඒ chance එක අරන් ගත්ත price එක 30යි. මේ loss එක ගන්නෙ නෑ. මොකද අපිට 25 අරගෙන මෙයාට 30ට දෙන්න බෑ කාටවත්. මොකද වෙළඳපොලේ වටිනාකම 25. මේක තේරුණාද? right. හරි. දැන් අපි ගමු තව price එක. 27ට. මේක නොබලා ජනවාරි එකේ 2යි. 30ට ඔප්ෂන් එකක් දුන්නා. හැබැයි වෙළඳපොලේ ඒත් අපිට 27යි අපිට වටිනාකමක් නැහැ. හැබැයි මූලිකව අපි සංක කොස්ට් එක නැත්තම් ගිලුණු පිරිවැයක් තියෙනවා. අපි එදා වියදම් කරපු ගාණක් තියෙනවා එකකට. අන්න ඒක අපිට loss. අපි ඒ කොටසක් වර්ණයක් ගන්න වියදම් කරපු ඒ සල්ලි එහෙමම එතකොට අතරින්න වෙනවා. මොකද ඔප්ෂන් එක ක්‍රියාත්මක කරන්නේ. ඔප්ෂන් එක ගත්තොත් අපිට loss ඊට වඩා ඇයි රුපියල් 30 ගාණ අරගෙන වෙළඳපොලේ තියන්නේ 27. එතකොට එතන ඒ loss කියනවා. ඒකින්ද ඒක අතරිනවා. අතෑරීමේ loss එක අතරිනකොට අපිට පිරිවැය වෙන්නේ මේක විතර. 30යි. මේ chart එකත් ඔය ගමන් මැද ගන්න progressive එකක් ඒ step එකේ මැද ගන්න. 30යි. මොකද කියන්නේ ක්‍රියාත්මක කරනවද? no. ක්‍රියාත්මක කිරීමක් අවශ්‍ය නැහැ. මේකේ process එක වැඩි. ක්‍රියාත්මක කරත් එකයි නැතත් එකයි. ඇත්ත වශයෙන්ම තත්ත්වය ඒ වුණා ක්‍රියාත්මක කරන්න ගියොත් මේ සාමාන්‍ය වෙළඳපොලේ ගන්නවට වඩා ටිකක් complicated මේ process එක. වර්ණයක් execute කරනකොට වර්ණයට ඕන කරන documentation ටිකක් වැඩි. ඒකින්ද අපි ඇත්තටම ජීවිතයෙන් ක්‍රියාත්මක කරන්නේ අපි ඒ එදා තියෙන price එක ගන්නවා ඊට වඩා මේකේ වටිනාකම එතකොට වටිනාකම සහ ලාභය අලාභය කොහොමද? ලාභයද? ලාභයද තියෙන්නේ? loss. ඒකේ තියෙන්නේ loss එකක් වටිනාකම බිඳුව. හරි. එතන වටිනාකම බිඳයි මොකද? එතන break even උත් නැහැ එතන. හරි. වෙළඳපොලේ ඔන්න ජූලයි පරිණත දිනය ඔක්තෝබර් 30 32යි 30යි. හරි. වාරිකයේ ගෙවලා තියෙන්නේ ජූලයි වල වාරිකයේ ගෙවලා තියෙන්නේ 2යි. මේ තත්ත්වෙදි මොකද වෙන්නේ? අන්න එතනදී අපිට මෙතන වටිනාකම අපිට දෙන්න පුළුවන් බිඳුවක්. හැබැයි මෙතන profit එකට මෙතන තියෙන profit එකට මෙතන තියෙන loss එක මේ වුණාම බිඳුව වෙනවා. හරි. මෙතන 32කින් 30 අඩු වුණාම මෙතන එන්නේ ගැනුම් වාරිකය. ඒක පැහැදිලිනේ? right. හරි. ඔය එක සෙට් එකක් 34 එදාට මිල 34යි. හැබැයි ගැනුම් වාරිකය හරි මේ ගැනුම් වාරිකය 2යි. ඒ වර්ණයට අදාළ මිල ක්‍රියාත්මක මිල මට ගන්න තියෙන අවස්ථාව දෙන මිල රුපියල් 30යි.
දැන් මොකද වෙන්නේ? ඔව් ප්‍රොෆිට් එක 2යි. හරි? ඔය පැහැදිලි මම මේ රෙකෝඩින් කවුරු හරි බලන කෙනෙකුට තව පැහැදිලි කරනවා නම් වටිනාකම මෙතන මට ලාභයක් තියෙනවා. මට මේ ප්‍රයිස් එකට ඒ වාරිකේ එක්සිකියුට් කරපුවාම රුපියල් 4ක් ලාභයක් එතන වටිනාකමක් එනවා. හැබැයි මේ වටිනාකම 4 වුණාට ගැනුම් වාරිකය ඒකෙන් අඩු කරන්න වෙනවා 2යි. loss එක. හරි මෙතන profit මේක profit එකක් මෙතන පෙන්වන්නේ. එකක් දාමු 36කට. උඩේ ඔය බලන්න නැතුව මේක මේ ඉන්ඩිවිජුවලි බලන්න මේ ලොජික් එක තේරෙන්න. මට එදාට වර්ණයක් තියෙනවා මිලදී ගැනීම සඳහා chance එකක් රුපියල් 30 ගානේ. එදාට මම බලනකොට මං අරන් ඉවරයි ඒක. එදාට බලද්දි වෙළඳපොලේ 36යි. එතකොට මේ ලාභය පෙන්නලා මේක ලාභය නොපෙන්නන්නේ මෙන්න මේක එක්සිකියුට් කරලා මට මේ 30 ගාන එකක් අරන් වෙළඳපොලේ 34ට දෙන්න පුළුවන්. අන්න ඒකයි මේ රුපියල් 4. හැබැයි 4න් වාරිකේ මං එදා යට කරා. ඒ සල්ලිය යට කරලා ඉවරයි. ඒක අඩු කරපුවම 2. එතකොට ඒක ඉන්ටු මං ඔප්ෂන්ස් 1000ක් ගත්තා. මේක ඉන්ටු 1000 මගේ ලාභය 2000. 36 දී තත්ත්වය මට මිලදී ගැනීමට තියෙනවා මම 30කට එකඟ වෙච්ච ක්‍රියාත්මක මිල මම වර්ණයක් කරන් තියෙනවා. ඒකට මට ඒ වර්ණය අරගෙන වෙළඳපොලේ 36ට දෙන්න පුළුවන්. එතන මේ තියෙනවා රුපියල් 6ක ලාභයක්. හැබැයි 6න් මම යට කරලා තියෙනවා රුපියල් 2ක් මේක අඩු වෙන්න ඕන. මේක ප්ලස්. ඕක තේරුණා කියලා මං හිතනවා. මේක මං ගොඩාක් සරල විදිහට මේ හැදුවේ මේක chart එකකින් පෙන්නන්න නැතුව විස්තර කරා නම් මේක සෑහෙන විස්තරම සෑහෙන විස්තර ඇති ලොකු ඩීටේල් එකක් වෙනවා මේ buying option buy sell කරන එක selling option buy sell ඒ වගේ ගොඩක් angles තියෙනවා. ඒක මම මේ වෙන්න. එතකොට ඇත්තටම අර chart එකකට ගත්තොත් මේ එක තැනක profit එක මේ profit එක මෙහිම ස්ථාවරව ගිහිල්ලා කොහොම යන්නේ ඒක ඒ දුරටකට යන්න අවශ්‍ය නැහැ. මේක access දෙකකට දැම්මොත් ස්ථාවර loss එකකට නැත්තම් පාඩුවකට මේ යම් මේ දුරකට ගමන් කරලා ඊට පස්සේ break even වෙලා profit එක උඩට යනවා. මේක 36 37 38 39 40 යන්න ඒ ලාභය වැඩි වෙනවා. එතකොට ඒ ආයෝජනයට සාපේක්ෂව ලාභය මේකේ සෑහෙන්න වැඩි. ඊළඟ ස්ටෙප් එකේදී මම ඕගොල්ලන්ට කියන්නම්. එතකොට කොහොමද ඒක ප්‍රයිස් එක වැඩි වෙනකොට ඒ ලාභ ආන්තිකය කොහොමද වැඩි වෙන්නේ කියලා මේ සාමාන්‍ය ෂෙයා ඔප්ෂන් කියන ක්‍රමයේදී කොහොමද ලාභදායීත්වය වෙනස් වෙන්නේ ඒ කල්පිරෙන දිනයට සාපේක්ෂව කියන එක බලමු. මම විනාඩියක් දෙකක් මේක ඔන් තියන්නම්. ඕගොල්ලෝ මේක ලියා ගන්න.
ලියාගත්තනේ. මේක ලියාගත්ත නේද? හරි නේද? හරි. right. එතකොට ඒක ගැනුම් වර්ණයක්. ඒ කියන්නේ ගැනීමට අයිතිය ලබා දෙන වර්ණයක් නිශ්චිතව නැහැ. එයාට වාසී නම් ඒක මිලදී ගන්න පුළුවන්. දැන් ඊළඟට බලමු විකුණුම් වර්ණයක් කොහොමද මිලදී ගැනීමකදී සිද්ධ වෙන මොකද්ද සිනාරියෝ එක කියලා. ඒ දවසමයි මම දාලා තියෙන්නේ. එතකොට විකුණුම් වර්ණයක් මිලදී ගැනීම ජූලි 30 දින ෆයිනෑන්ෂල් බැංකුවේ වෙළඳපොළ මිල රුපියල් 25යි. කොටස් සඳහා විකුණුම් වර්ණයන් වෙළඳපොලේ ලේඛනගත කරලා තියෙනවා. ඔක්තෝබර් 30 මාස 3කට පස්සේ පරිණත වන විකුණුම් වර්ණය ක්‍රියාත්මක වෙන්නේ කීයටද? රුපියල් 30. රුපියල් 25යි අද මාකට් එක. එදාට ක්‍රියාත්මක මිල විකුණුම් වර්ණයේ රුපියල් 30යි. ඒකට ගෙවන්න ඕනේ රුපියල් 2ක වාරිකයක් විකුණුම් වර්ණයක් මිලදී ගැනීම සඳහා ගෙවිය යුතු මිල. එතකොට ඔක්තෝබර් 30 කොහොමද මේකේ ලාභදායීත්වය වෙනස් වෙන්නේ කියන එක මේ chart එකම ආපහු පාවිච්චි කරලා අපි ඒක හොයමු. මේක ගැනුම් වර්ණය, මේක විකුණුම් වර්ණය ක්‍රියාත්මක මිල කියන. මේක ආපහු ඇඳ ගන්න විකුණුම් වර්ණය කියන එක යටතේ මිලදී ගැනීම කියන එක යටතේ අරක ගැනුම් වර්ණය, මේක විකුණුම් වර්ණය. මේක මේ පේනෝ නේද මේ ලියවන්න. මදිද? ක්ලියර් මදිනේ. අනිත් අයටත් එහෙමද? ඔව්. මේක පැහැදිලිද? sorry, presentation නේ. Oh, sorry. මම කිව්ව ටික පැහැදිලි නේද? මෙන්න මේක මෙන්න මේක දාගන්න විකුණුම් වර්ණයක් සම්බන්ධයි. අපි ගැනුම් වර්ණයක් මිලදී ගැනීම කියන එක හෙඩින් එක දාගන්න කලින් chart එක. දැන් මේක විකුණුම් වර්ණයකට මේ chart එක ගන්න මේ price එක එක්කම මේ
මේ කියන ප්‍රයිස් එක එකම අහන්න අපි අර දෙවෙනි කොටසට අදාළව ඒක අර ටියුට් එකේ ඇත්තටම ස්පේස් එක තියලා නැහැ. එතන අපිට පිටු භාගයේ විතර ස්පේස් එකක් තියන්න ඕනේ. ඒක පොඩ්ඩක් ඇටච් කරගන්න මේක ගහලා වෙන පොලේක ඒ ටියුට් එකට හරි. එතකොට විකුණුම් වර්ණයක් අපි මිලදී අරන් තියෙන්නේ විකුණුම් වාරිකය දෙකක් අරන් අපි ඒ දවසට අපි විකිණීමට අයිතිය ලබා දෙන වර්ණයක් ඔප්ෂන් එකක් අපි අරගෙන තියෙනවා. දැන් පරිණත දිනයට එනවා. පරිණත දිනයේදී කොටසක වෙළඳපළ මිල 25යි අපි විකුණුම් වර්ණයේ ක්‍රියාත්මක මිල දීලා තියෙනවා. විකුණුම් වර්ණයේ ක්‍රියාත්මක වෙන මිල එදා අපි අග්‍රී වෙලා තියෙනවා රුපියල් 30යි. විකුණුම් වාරිකයක් අපි එදාම ගෙවලා තියෙනවා රුපියල් 2ක. ඒක අපි ගිලුණු පිරිවෙලක් අපි ගෙවලා ඉවරයි. දැන් මේකේ වටිනාකම කීයද? මේ දෙක අතර වටිනාකම බලන්න ඉස්සලා මේක ක්‍රියාත්මක කරනවාද නැද්ද? අපි මේ විකුණුම් වර්ණය ක්‍රියාත්මක කරනවා. ඇයි අපිට එදා මේක දුන්නේ විකිණීමේ වර්ණයක්. අපිට විකුණන්න අවස්ථාව ලබා දෙන එකකට අපි ගෙවුවේ. ඒත් විකිණීමේදී අපි බලන්නේ වැඩිම මිල. අන්න මේ දවස එනකොට අපිට ඒ දවසේ වෙළඳපොලේ මිල 25යි. හැබැයි අපිට ඊට වැඩි ක්‍රියාත්මක මිලක් හම්බෙලා තියෙනවා. අන්න එතකොට මේක අපි වර්ණය ක්‍රියාත්මක වෙනවා. හරි. හරි. එතකොට වැලියු එක වෙන්නේ මේකේ 5යි. එතකොට අපි මේක ගිලුණු පිරිවැයක් තියෙනවා. එදා දරපු පිරිවැය ඒක අඩු වුණාම අපිට වටිනාකම වෙන්නේ රුපියල් 3යි. 27 කියන අවස්ථාවේදී ඒත් අපිට විකිණීමේ වර්ණය විකුණන්න වැඩි මිල බලන්නේ අපි රුපියල් 30 කියන ප්‍රයිස් එක ගන්නවා කියන්නේ විකුණුම් වර්ණය අපි ක්‍රියාත්මක කරනවා. එතකොට මේකට වටිනාකමක් තියෙනවා. yes. එතකොට වටිනාකම රුපියල් 3යි. හැබැයි ඒකින් අපිට ලැබෙන ලාභය රුපියල් වර්ණ 1000ක් ගත්තොත් මේ වගේ 1000ක් රුපියල් 1000ක් ලාභ. මෙතනදී කලින් තත්ත්වයමයි මේ ප්‍රොසෙස් කරනවට වඩා මේක අපිට වෙළඳපොලේ විකුණන්න අපිට විකුණන්න බෑ. ඒ කියන්නේ අපිට වෙළඳපොලේ වික්කත් එකයි මේක අරගෙන වික්කත් එකයි වැඩක් නෑ. ඇත්තම කියනවා නම් ලොස් මෙතන බ්‍රෝකරේජ් එකකුත් තියෙනවා. ඒක කන්සිඩර් කරන්නේ නැතුව අපි මේක කරන්නේ. ඒකෙන් ඇත්තටම මේක ක්‍රියාත්මක කරන්නේ නෑ. එතකොට අපිට මොකද වෙන්නේ? මෙතනින් එහාට වටිනාකම 0 වෙලා අපිට රුපියල් 2ක අලාභයක් එතනින් පස්සේ සිද්ධ වෙනවා. හරි. වටිනාකම එතනින් 0 වෙනවා. මෙතනදී කොහොමද වෙන්නේ? මෙතනදී කොහොමද වෙන්නේ? එදාට අපි මොකද වෙන්නේ? අපි එදා විකුණුම් වර්ණයක් ගත්තා. විකුණුම් වර්ණයක් යට කරලා ඉවරයි ඒකට සල්ලි. හැබැයි අපිට විකුණන්න
මේ ක්‍රියාත්මක මේ වෙන්නේ මේ වෙන්න වෙන්නේ අපිට මේ ගන්න. අපි වෙළඳපොලේ 32ක් කියන දෙයක් අපිට අවස්ථාව තියෙද්දි 30කට විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ඔප්ෂන් එක ගත්තේ නැත්නම් අපිට විකිණීමක් සිද්ධ කරන්නත් බෑ. ඔප්ෂන් එක ගත්තොත් 30ට අපිට විකුණන්න වෙනවා. ඒත් අපි 32ක් කියන එකක් ඒක 30ට විකුණලා වැඩක් නැහැ. වෙළඳපොලේ වැඩි ගාණක් යනවා. එතකොට ඒක නැහැ. එතකොට වටිනාකම මෙතන බිඳුවයි අපිට ස්ථාවර ලොස් එකක් වෙනවා. ඒ කියන්නේ මේක අතාරිනවා. මෙන්න මෙතනින් එහාට මේ සීමාවෙන් පල්ලෙහාට වර්ණය අතහැරීමක් වෙනවා. අරකෙත් ඒක ලියා ගන්න පුළුවන් නම් ගැනුම් වර්ණය මේකුණා ගැනුම් වර්ණය අර අතහැරීම වෙනවා අර උඩ කොටසේදී ඒක වෙන්නේ අර බිඳුවෙන් උඩ කොටසේ. මෙතනින් එහාට 34 වුණත් එහෙමයි අපිට තේරුමක් නැහැ මේ විකුණුම් වර්ණය මිලදී අරන් එතන විකුණලා මොකද වෙළඳ පොලේ යනවා ඊට වඩා වැඩි වන්න හින්ද එතනින්ම ඒක සම්පූර්ණ වටිනාකම නැති. මෙතනින් එහාට ඇත්තටම වර්ණය අතහැරිලා. ගැනුම් වර්ණයකදී අර නිශ්චිත ප්‍රයිස් එකෙන් උඩ ඒ ගැනුම් වර්ණය අතහැරීම සිද්ධ වෙනවා. සිද්ධ කරන්න වෙනවා. මොකද වැඩ කරන එක එක්සිකියුට් කරනවා. right? ඒකට ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. එතනත් එහෙමයි. නිශ්චිතවම අපිට අතාරින්න වෙනවා. එතකොට මේකෙදී අපි නිකන් ග්‍රැෆිකලි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ඇවිල්ලා ඔන්න ඔහොම ඊට පස්සේ ස්ථාවර මේ රුපියල් 2 ලොස් එකක් යන්නේ. ඒක සරලට යනකොට ඕකේ යන්නේ අනිත් පැත්තට ග්‍රාෆ් එක ඊට පස්සේ ඒ ලොස් එක ස්ථාවර වෙනවා. ඒකේ තියෙන බරපතලකම ඇත්තටම මේ මෙතනින් එහාට රුපියල් 2 ඒ අදාළ ආයෝජනයේ ලොස් කියන්නේ සම්පූර්ණ ආයෝජනයේම ලොස්. දැන් මේ විකුණුම් වර්ණයන් ලක්ෂයක් ගත්තොත් අපි විකුණුම් වර්ණයන් ලක්ෂයක් ගත්තොත් අපි ආයෝජනයේ ලක්ෂ 2යි රුපියල් 2 ගානේ ඒ ලක්ෂයක් නෙමෙයි. හැබැයි බැරි වෙලාවත් එදාට මේ ප්‍රයිස් එක ඊට වඩා වැඩි මිලට. ඒ කියන්නේ අපිට අවාසිදායක පැත්තට ගිහිල්ලා තිබ්බොත් ඒ රුපියල් ලක්ෂ 2ම නැහැ. ඒ ඔප්ෂන් එක සූදුවක් නෙමෙයි ඒකට ස්පෙකියුලේෂන් එකකට සමාන වෙන්නේ අන්න එතනදී. කියන අපි ෂෙයා එකක් ගත්තොත් රුපියල් 30 ගානේ 1000කට 30000යි යන්නේ. 30000ක් යනවා. උගානක් යනවා. හැබැයි ඔප්ෂන් 1000ක් ගන්න රුපියල් 2000යි යන්නේ. හැබැයි රුපියල් 2000ක් ගියාට එක් සීමාවකට පස්සේ පහුවෙච්ච ගමන් ඒ රුපියල් 2000ම මේ සම්පූර්ණ ආයෝජනයේම වටිනාකමක් නැතු වෙනවා. හැබැයි උඩට යනකොට ආයෝජනය රුපියල් 2යි හැබැයි ලාභය රුපියලයි. අන්න ඒක මතක තියාගන්න මේකේ ස්පෙකියුලේෂන් එක ඒ විදිහ අපි ස්පෙකියුලේෂන් එක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අපි පොඩි ගානකින් ඒකත් බලමු. එතකොට ඔයගොල්ලෝ ඩෙරිවටිව්ස් ගොඩාක් ලොකු අයිඩියා එකක් එනවා එතනදී. මේක මම ලියා ගන්න දෙන්නම් විනාඩියක් කළා.
right එතකොට අපි එතකොට මේ දෙපැත්තේ මේ ක්‍රියාත්මක වෙන විදිහ ඕගොල්ලන් එක හොඳට දැන් අයිඩියා එකක් ආවයි පොඩි ගණන් දෙකකින් ඒකෙන් ඕගොල්ලන්ට තේරෙනවා වාරිකයට වියදම් කරන ගාන buying option එක කියන්නේ ගැනුම් සහ විකුණුම් වර්ණයක් කොහොමද වෙළඳපළ මිල අනුව ක්‍රියාත්මක වෙන්නේ කියන එක තේරෙන්න. එතකොට වර්ණ මේ වර්ණයන් වර්ග දෙකක් ක්‍රියාත්මක වෙනවා ලෝකේ. ඇමරිකානු වර්ණය සහ යුරෝපීය වර්ණ කියලා වර්ණ දෙකක් ඒ කියන්නේ සම්මතයේ කියන්නේ මේ තියරි වල නැති වුණත් ඒක තියෙන ඔප්ෂන්ස් වල වර්ග දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඇමරිකානු වර්ණයේ වෙනස්කම වෙන්නේ ඒ අදාළ ගිවිසුම ඒ ගිවිසු නිශ්චිත දිනයට පෙර ඕනෑම දිනයක වාසිදායක වෙන ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා ඇමරිකානු වර්ණයකදී. එන උදාහරණයක් විදිහට මේ උඩ අපි කියපු උදාහරණයම ගත්තොත් ජූලි අපි ඔප්ෂන් කොන්ට්‍රැක්ට් එකට බයින් ඔප්ෂන් එකට අපි එළඹෙනවා. ඒක ක්‍රියාත්මක දිනේ තියෙන ඔක්තෝබර් 30 මේක ඇමරිකානු පන්නේ වර්ණයක් ඇමරිකානු ටයිප් ඔප්ෂන් එකක් ඇමරිකන් ඔප්ෂන් එකක් නම් ඔක්තෝබර් 30 හෝ ඊට ප්‍රථම ඊට කලින් ඒ මාස තුනේ ඕනෑම අවස්ථාවක ඒ ඔප්ෂන් එක වර්ණය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා ඇමරිකානු වර්ණයක් වුණොත් ඒක. එතකොට නිශ්චිත දිනයට කලින් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කරන්න පුළුවන්. right ඊළඟට අනිත් එකේදී වෙන්නේ යුරෝපීය වර්ණය කියන්නේ ඒ වර්ණය ක්‍රියාත්මක කළ යුත්තේ කළ හැක්කේ අදාළ නිශ්චිත පරිණත දිනේදී පමණයි. ඔන්න ඕක බේස් කරගෙන තමයි අපි උඩ ගණන් දෙක හැදුවේ. ඒතර යුරෝපීය වර්ණය කියන්නේ අදාළ නිශ්චිත දිනේදී පරිණත දිනේදී පමණක් ක්‍රියාත්මක කළ හැකි වර්ණය යුරෝපීය වර්ණය. ඒතර ඇමරිකන් ඔප්ෂන් එක අපිට ඒ පරිණත දිනේ තෙක් ඒ කියන්නේ ඔක්තෝබර් 30 වෙනකම් විතරයි. ඔක්තෝබර් 30 හෝ කලින් ඕනෑම දිනකදී ඒ වාසිය වැඩි කියලා හිතන ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක කරන්න පුළුවන්. right ඒක තමයි ඒ දෙක මොකද්ද ඇමරිකානු යුරෝපීය කියන එක සහ ඒකේ වෙනස මොකද්ද කියන්නේ. right එතකොට දැන් වර්ණයක් ක්‍රියාත්මක වන ආකාරය හෝ ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන මේ විදි මේ අවස්ථාවල් මොනවද කියන එක ඊළඟට අපි බලමු. සමපේක්ෂණය කියන්නේ ස්පෙකියුලේෂන් එක සඳහා. ඒ කියන්නේ ස්පෙකියුලේට් කරන්න කොහොමද මේ වර්ණය ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම මේකට පොඩි ගානක් මම මෙතන හදන්නම් මම බෝඩ් එකේ. ක්‍රියාත්මක කරන්න අපි උදාහරණයක් ගමු. අර ප්‍රාදේශීය බැංකුවම ගමු මේ ලේසියට
මිල රුපියල් 20යි. ඊට පස්සේ අපිට ගැනුම් වර්ණයක් ක්‍රියාත්මක මිල 22.50 ගැනුම් වර්ණයක් ක්‍රියාත්මක මිල කීයද 22.50යි ගැනුම් වර්ණයේ මිල කීයද රුපියල් ගැනුම් වර්ණයක් වෙනවා රුපියල්. මාස දෙකකදී අපේක්ෂිත මිල අපි අපේක්ෂා කරනවා 27.50ක් වෙයි කියලා. ඒ අදාළ කොටසක මිල මෙන්න මේක. අපි හිතනවා අපේක්ෂිත මිල හිතනවා 27.50ක් වෙයි කියලා. ආයෝජිත මුදල් රුපියල් 2000 right. එතකොට අපි සාමාන්‍ය අපි ඔප්ෂන්ස් නැතුව මෙහෙම ගත්තොත් ඔප්ෂන් එකක් නැතුව සාමාන්‍ය වෙළඳපොලේ මිලදී ගැනීමක් සහ විකිණීමක් සිද්ධ කරොත් අපි උදාහරණයකට ගමු මේකේ අපි ක්‍රියාත්මක මිල දිනේ දැන් මිල අපි ගත්තොත් අර දවස්ම ගත්තොත් ගැනුම් වර්ණයේ ක්‍රියාත්මක මිල ඔක්තෝබර් 30 කියලා. right. එතකොට අපි මේකේ අපිට සාමාන්‍ය තත්ත්වයට අපි ඔප්ෂන්ස් යන්නේ සාමාන්‍ය කොටස් ගනුදෙනුව. සාමාන්‍ය ගනුදෙනුව සාමාන්‍ය කොටස් ගනුදෙනුව වෙනවා නම් අපේ ආයෝජනය කීයද රුපියල් 2000. එතකොට අපිට ජූලි 30ට කොටස් කීයක් ගන්න පුළුවන්ද? ඒ රුපියල් 2000ට. සිය. ඒ කියන්නේ කොටස් 100. කොටස් 100ක් ගන්න පුළුවන්. අපි කියමු මේ ඔක්කොටම ඉස්සලා ඔක්තෝබර් 30 වෙනිදාට වෙළඳපොලේ මිල අපි කියමු 27යි. හරි මේක මතක තියාගන්න ඔක්තෝබර් 30 අපි අපේක්ෂිත මිල 27.50යි. ඒකින්ද තමයි ගැනුම් වර්ණයේ මිල දී ගත්තේ ඔක්තෝබර් 30ට ඇත්ත. පේනවනේ. ඔක්තෝබර් 30 වෙළඳපොලේ මිල රුපියල් 27යි. එතකොට මෙයාට කීයක් සාමාන්‍ය කොටස් ගනුදෙනුවේදී ලාභය තියෙනවා? අපි කමිෂන් බ්‍රෝකරේජ් ඒව මේවා නැතුව කියලා ගත්තොත් කීයද?
ඔක්තෝබර් 30ට රුපියල් 700ක් නේද? ඔව් 27යි අපි මිලදී ගත්තේ 20 ගානේ 7යි එතකොට කොටස් කීයක් තිබ්බද 100යි 700යි ලාභය ඒක තේරුණානේ මේ සාමාන්‍ය කොටස් ගනුදෙනුවක් කරොත් කීයද කියන එක. ඒක හරිනේ. එතකොට අපි ඊළඟට බලනවා කොහොමද ස්පෙකියුලේෂන් ඒ කියන්නේ අපි සමපේක්ෂණයට කොහොමද යොදාගන්නේ අර මං කිව්වේ ටිකක් සූදුවක් වගේ කියලා අර ඒකට යොදගන්නේ කොහොමද කියන එක. ඒකේ යෙදෙන්නේ කොහොමද? වර්ණයන් මිලදී ගැනීම. ඔප්ෂන් දෙකක් තියෙනවා. සාමාන්‍ය කොටස් මිලදී අරන් ලාභයක් ගන්න පුළුවන් ඒක 700යි. වර්ණයන් මිලදී අරන් ලාභයක් ගන්න පුළුවන් ඒක කීයද කියලා බලමු. ගත හැකි වර්ණයන් ප්‍රමාණය කීයද? වර්ණ ප්‍රමාණය කීයද? කීයක් ඔප්ෂන්ස් ගන්න පුළුවන්ද? right 2000ක් තියෙනවා අතේ සල්ලි ඔප්ෂන් එකක මිල එකයි ඔය 1000යි කියලා ඔප්ෂන් එකක් රුපියලයි හරිද? හරිනේ? හරි. ඕකේ. ඒක තේරුණානේ. එතකොට මිලදී ගන්න පුළුවන් දැන් අපි normal shares යන්නේ නැතුව වර්ණයන් මිලදී ගන්න. වර්ණයන් තුලින් ගනුදෙනු කිරීමක් කරනවා. හැබැයි ආයෝජිත මුදලක් දීලා තියෙනවා. 2000යි ඔප්ෂන් එකක මිල රුපියලයි 2000යි ඔප්ෂන් ප්‍රමාණය. right එතකොට ඒ දවසට මට දැන් කෙලින්ම කියන්න ඒ දවස වෙනකොට මේ කියන ගැනුම් වර්ණේ ක්‍රියාත්මක කරනවා ඔක්තෝබර් 30ට 27යි ප්‍රයිස් එක එක්සර්සයිස් ප්‍රයිස් එක 22.50යි අපි ක්‍රියාත්මක කරනවා ඔව් ක්‍රියාත්මක කරනවා ඇයි මට ඔප්ෂන් එක හම්බෙලා තියෙන්නේ අඩු ප්‍රයිස් එකකින්. එදාට ප්‍රයිස් එක එක්ස්පෙක්ටඩ් ප්‍රයිස් එක 27.50. ඒකින් තමයි මම මේ එදා ගන්න යොමු උනේ. එදා ඇත්තටම ප්‍රයිස් එක 27යි. අන්න. එතකොට මට එක වර්ණයකින් ලබන්න පුළුවන් ලාභය කීයද? වර්ණයක ලාභය. හරි පාඩුව හරි. කීයද? 27 අපි අඩු කරනවා කීයද 22.50 අපිට ගැනුම් වර්ණයක් තියෙනවා ඔප්ෂන් එකක් මෙතන ගන්න 22.50ට අරගෙන අපිට පුළුවන් ඒක සාමාන්‍ය කොටස් විදිහට මේක 24ට විකුණන්න නැත්නම් වර්ණයෙන්ම විකුණන්න පුළුවන් දෙකෙන් එකක් මේක කීය දෙන්නේ 23 24 25 26 4.50ක ලාභයක් තියෙනවා ඒත් තව ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕනේ ගැනුම් වර්ණයේ අපි purchase price එක ගැනුම් වර්ණයක් එකක් ගන්න වියදම් කරපු ගාන මෙතන අඩු කරනවා ඒක තේරුණාද රුපියල් 3.50
හරි අපි ඒකක ලාභය ගත්ත එකක අපි වර්ණයක එකක ලාභදායීත්වය හෙව්වේ මොකද කරේ අපි ක්‍රියාත්මක කරනවද නැද්ද මේක බලපුවාම වෙළඳපොළ මිල වැඩි ගැණුම් වර්ණයක් අන්න ක්‍රියාත්මක කරනවා අපි අර ඉස්සලා chart එක කරපු ලොජික් එකට අනුව අපි ක්‍රියාත්මක කරනවා ඒකේ කීයද අර වටිනාකම ලාභ දල ලාභය අන්න එතකොට 27න් මේක අඩු කරපුවාම අපිට එනවා ඒ amount එක හැබැයි අපි එදා රුපියලක් යට කරා ගැණුම් වර්ණයක් මිලදී ගන්න අන්න ඒක අපි අඩු කරන්න ඕනේ ඒ ලාභයෙන් මේක අඩු වෙන්න ඕනේ නැත්නම් මේක වර්ණ ප්‍රමාණයෙන් වැඩි කරලා හදන්න පුළුවන් එතකොට තව ඉතින් මේක රුපියල් ගාන වැඩි වෙනවා ඒකට ඒකිනුත් ඒක කොහොමත් මේ 1000 අඩුයි 3.5 එතකොට සම්පූර්ණ ලාභය කීයද වර්ණ කීයක් ගත්තද පිට 2000ක් ගත්තා සුද්ධ ලාභයේ එක වර්ණයකින් 3.50යි ඒ වගේ අපි 2000ක් ගත්තා සුද්ධ ලාභයක් එනවා රුපියල් 7 අන්න සාමාන්‍ය තත්ත්වයක් යටතේ සාමාන්‍ය කොටස් ආයෝජනයක් සහ වර්ණයක ආයෝජනයක තියෙන වෙනස ස්පෙකියුලේෂන් එකක් විදිහට ඒක සලකන්නේ හැබැයි මේ දෙකේම ආයෝජනය කර මුදල ඉන්වෙස්ට්මන්ට් එක කීයද රුපියල් 2000යි ඉතින් රුපියල් 2000ට 7000ක් ලාභ ලබනවා මෙතන රුපියල් 2000ට 700ක ලාභයක් ලබනවා සාමාන්‍ය කොටස් ආයෝජනයකදී වර්ණයක් මිලදී අරගෙන 7000ක් හැබැයි මේකට හැම වෙලාවෙම නොයන්නේ ඇයි මේකේ තියෙන අවදානම මොකද්ද ඒකේ තියෙන අවදානම මෙන්න මෙදාට තියෙන ප්‍රයිස් එකේ අවදානම මේක 20ට වැටලා තිබ්බනම් මෙතන 20ට ගෙන 18ට වැටලා තිබ්බනම් මෙතන රුපියල් 2යි පාඩුව ෂෙයා 100යි රුපියල් 200යි පාඩුව ඔන්න රුපියල් 2000න් 200ක් පාඩු වුණා 70කට වුණා මෙතන රුපියල් 20 හරි 18කට වැටලා තිබ්බා රුපියල් 18යි නම් ගැණුම් වර්ණයක් අපි ක්‍රියාත්මක කරනවාද නැද්ද වෙළඳපොළ මිල 18යි වුණාම අපි ගැණුම් වර්ණයක් 20ක් දීලා ක්‍රියාත්මක කරන්නේ අර අපි කලින් කරපු chart එකේ ඔය දැන් ඔන්ලයින් සැරෙන් සැරේට එන අය මේක සම්පූර්ණ බලන්න මේ මැදකදී මේ ඔප්ෂන් මොකද්ද ඩෙරිවටිව්ස් මොකද්ද ඇමරිකන් ඔප්ෂන් මොකද්ද ඒ ඔක්කොම පැටලෙනවා ඒ සැරෙන් සැරේ ලොක් වුණාම කලින් ඉඳන්ම බලන්න මේ සෙෂන් එක එතකොට මෙන්න මෙදා ඉඳන් අපි ගැණුම් වර්ණයක් ක්‍රියාත්මක උනේ නැත්තම් ඒ කියන රුපියල හෝ යම්කිසි ආයෝජනයේ සම්පූර්ණයෙන්ම ලොස්. එතකොට මේට අදාළ අපි ඔප්ෂන් ඔක්කොම ගත්තොත් අපි ඒක ඔක්කොම ලොස් එකක් හැටියට මේ වෙනවා. සම්පූර්ණ ආයෝජනය නැති වෙනවා. මේකෙදි මේ තත්ත්වයට 20 හෝ 20න් පල්ලෙහාට ගියොත් නේ අපි අර කලින් chart එක රිෆර් කරොත් මේකේ බ්‍රේක් ඉවන් එක වෙන්නේ 21 අවම වශයෙන් 21 තියෙනවා. එතකොට ඒත් loss 21කින් උඩ තිබ්බොත් තමයි මේකේ යමක් අපිට මේව කරන්න පුළුවන්. right එතකොට මේ දෙකේ වෙනස තියෙන මේක සම්පූර්ණ බල ලියන්න එපා මේකක් ගානේ ඕගොල්ලන්
මේක හිතට අරගෙන ටොපික් එක ලියලා ඉතුරු ටික ඔයගොල්ලන් හදාගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට ටිකක් ඒක මේ පැහැදිලි කිරීම අපහු රිවයිස් වෙනවා. මේක පොඩ්ඩක් හරි ආවනේ. right. මේ ටික ලියා ගන්න ඇති නේද? එතකොට දැන් ඔයාලට ක්ලියර් සමපේක්ෂණය සඳහා කොහොමද මේ වර්ණයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඊළඟට කොහොමද අනිත් ආකාරය හෝ අනික් හේතුව විදිහට ගන්න පුළුවන් හෙජින් ගිවිසුමක් විදිහට ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියාත්මක වීම. මොකද මේ හෙජ් වෙන්නේ? ඒක තමයි අපි අර කලින් සඳහන් කරපු පිටි සහ බේකරි හිමියා අතර වෙච්ච දේ වගේ අනාගත මුදල් ප්‍රවාහ ස්ථාවර කර ගැනීමයි ලාභාලාභ තත්ත්වයන් තීරණය කර ගැනීම නැත්නම් ෆික්ස් කර ගැනීමට, ඒ කියන්නේ ස්ථාවර කර ගැනීමට ඒ නිශ්චිත මිලට සහ ප්‍රමාණයන් තත්ත්වයන් වලට එකඟ වීම තුළින් සිද්ධ වෙනවා. ඒක තමයි හෙජින් ගිවිසුමක් ලෙස ක්‍රියාත්මක වීම කියන එකෙන් අදහස් කරන්නේ. ඔය ඔයිල් හෙජින් කියන්නේත් ඒ වගේ එකක්. ඒක උනට හෙජින් කියන එකේම අදහස ඒ ප්‍රයිස් එක හරි ක්වොන්ටිටි එක හෝ ඒ දෙකම ප්‍රයිස් ක්වොන්ටිටි කන්ඩිෂන් ඒ ඔක්කොම ෆික්ස් කරනවා කියන එක. ඒක අපි ස්ථාවර දෙයකට ස්ථාවර දෙයකට අපි එකඟ වෙනවා පාර්ශව දෙකම කියන එක තමයි එතනින් කියවෙන්නේ. right. ඊළඟට අපි හුවමාරු ගිවිසුම් ගැන කතා කරමු. ඒකේ මූලිකවම අපි හුවමාරු ගිවිසුම් තුනක් තියෙනවා. ඊටත් වැඩිය තියෙනවා. මූලික වශයෙන්ම මේ වගේ තුනක් තියෙනවා. ණය පැහැර හැරීම හුවමාරු, ඉදිරි විනිමය ගිවිසුම් කරන්සි ෆෝවර්ඩ්ස් ඔයගොල්ලන් අහලා තියෙක. අනිත් එක විදේශ විනිමය හුවමාරු කියන එක අනිත් එක වෙන්නේ. ණය පැහැර හැරීම හුවමාරු ඇත්තටම මේක වෙනම ටොපික් එකක්. ඒක මෙතන දාන්නේ. අපි ණය පැහැර හැරීම හුවමාරු කියන එක චුට්ටක් පස්සේ තියලා අපි මේ ඉදිරි විනිමය ගිවිසුම් කියන කොටස කරමු. මම කිව්වා වගේ ඒක ගොඩක්ම පාවිච්චි වෙන්නේ විනිමය අනුපාතිකයකට.
විනිමය අනුපාතිකයට ඉදිරි විනිමය මිලදී ගැනීමක් හෝ විකිණීමකට තමා මේ ඉදිරි විනිමය ගිවිසුම් ගොඩක්ම පාවිච්චි වෙන්නේ ප්‍රයෝජනයට ගැනෙන්නේ. ගොඩාක්ම වෙලාවට එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් නැත්නම් ආනයන අපනයන කරුවෙක්කු තමා මේ ගිවිසුම් වලට එළඹෙන්නේ. උදාහරණයකට ගත්තොත් මෙහින් තේකොළ අපනයනය කරන කෙනෙක් ගත්තොත් එයාට අද එයා ශිප්මන්ට් එක කරනවා නම් නැව්ගත කරනවා නම් එයාගේ විනිමය ආදායම අපි උදාහරණයකට ගමු ඩොලර් වලින් හම්බෙන්නේ US වලට යවන්නේ ඇමරිකාවට යවනවා නම් ඒකට අපි කියමු ඩොලර් 10000ක් එයාට හිමි වෙන්න ඕනේ. හැබැයි ඒ ෂිප්මන්ට් එකයි ඒ ඇග්‍රීමන්ට් එක හැටියට එයාට ඒක හම්බ වෙන්නේ අදින් මාස දෙකකට පස්සේ. අපි කියමු නොවැම්බර් 30 එයාට හම්බ වෙන්න නියමිත වෙන්නේ. හැබැයි ඒ ඉදිරි දැන් සාමාන්‍ය තත්ත්වය යටතේ එයා ගොඩක් අවදානමකට ලක් වෙන තැනක් තමයි මේ විනිමය අනුපාතය. එතකොට දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් අද 184යි නම් රුපියලට සාපේක්ෂව ඩොලර් එකට සාපේක්ෂව රුපියල් වටිනාකම 184යි වගේ නම් අපි කියමු ඉස්සරහා මාස 3 ඕක 15ට එන සම්භාවිතාවයක් තියෙනවා හෝ ඒ වගේ තත්ත්වයක් තියෙනවා කියලා හිතුවොත් අරයා එක්ස්පෝර්ට් ඒ කියන්නේ මෙහින් අපනයනය කරන පුද්ගලයා අවදානමකට ලක් වෙනවා මේ ඒක විනිමය මුදල පල්ලයට આવත් මොකද ඩොලර් 10000යි හම්බෙන්නේ හැබැයි රුපියල් මාරු කරොත් එයාට හම්බ වෙන ගාන උදාහරණයකට 184යි නම් එයාට 1,84,000ක් නෑ 1.8 මිලියන් හම්බ වෙන්න ඕනේ ඒකට සාපේක්ෂව 184 ගානේ නමුත් මාස දෙකකින් ඒක 170ට වගේ මිලකට ආවොත් එයාගේ ආදායම ගොඩක් අඩු වෙනවා අනපේක්ෂිත විදිහට. අන්න ඒ වගේ වෙලාවක බැංකුවක් හෝ යම්කිසි ආයතනයක් සමග එයා ඉදිරි විනිමය ගිවිසුමකට එළඹෙනවා බැංකුවත් එක්ක නෙගෝෂিয়েට් කරලා කතා කරලා නිශ්චිත මිලකට. අපි උදාහරණයකට කියමු 181ක් ගෙවනවා නොවැම්බර් 15 වෙනකන් වැලිඩ් ගිවිසුම කරන්සි ෆෝර්ඩ් එකක් නොවැම්බර් 15 වෙනිදා වෙනකොට ඒ සල්ලි වලට අපි 181ක් නැත්නම් 180ක් අපි ගෙවනවා. දැන් අද 184යි යන්නේ. ඒතර අන්න ඒ වගේ නෙගෝෂিয়েට් කරලා අපි 180කට කතා කරගත්තොත් ඒ අදාළ ගිවිසුම්ගත පාර්ශවයට ඒ එක්ස්පෝර්ටර්ට වාසියක් තියෙනවා. මොකද මාස 3කට පස්සේ එයාගේ මුදල් ප්‍රවාහය එයාට ස්ථාවර වෙනවා. එයාගේ ලාභය එයාට බුක් කරන්න පුළුවන්. එයාට ගිණුම් තබා ගැනීමේ හැකියාව තියෙනවා. 180 ගානේ මට 10000කට ඩොලර් 10000කට රුපියල් ප්‍රමාණය හම්බ වෙනවා කියලා. අන්න ඒ වගේ ගිවිසුමක් තමයි ඉදිරි විනිමය ගිවිසුම් වලින් තියෙන්නේ. ඉම්පෝර්ටර් කෙනෙකුටත් එහෙමයි. එයාට ඉම්පෝර්ට් කරලා එයාට සල්ලි ගෙවන්න තියෙන්නේ මාසෙකට පස්සේ නම් අන්න ඒකට ඩොලර් ගන්න එයාට ඩොලර් ගන්න ඒ විනිමය අනුපාතයට එයාට ෆික්ස් කරන්න පුළුවන්. මේකෙම අනික් පැත්ත ඒක එතකොට පුළුවන් තරම් එයා අඩු ප්‍රයිස් එකකට එයා අද එළඹෙනවා බැංකුවත් එක්ක. ඉතින් ඔය දෙකත් හුවමාරු කර ගැනීමක් තමයි බැංකුව කරන්නේ. ඇත්තට මෙයා බැංකුවේ රිසර්ව් වලින් මේව කරන්නේ ඉදිරි විනිමය ගිවිසුම් විනිමය මිලදී ගැනීමක් සහ විකිණීමක් එකතු කරලා තමයි බැංකුව ඒ ගනුදෙනුව අවසන් කරන්නේ. right ඒක තමයි ඉදිරි ගිවිසුම් වල කියන්නේ. මේක විනිමය හුවමාරු ගිවිසුම් ටිකක් complicated මේ දෙයක්. මම ඒක මේ උදාහරණයකුත් කියලා තියෙනවා. මම උදාහරණේ බෝඩ් එකේ විස්තර කරන්නම්. ඒ අතර මම ණය පැහැර හැරීම් හුවමාරු කියන එක මම විස්තර කරන්නම් බෝඩ් එකේ.
ඒකත් ඕගොල්ලෝ ටියුට් එකෙන් ඉඩ මදි එතන. ඔයගොල්ලන් වෙන තැනක කොපි කරලා ඒක ඒ තැනට ඔයගොල්ලන් ඇටච් කරගන්න. CDS ඒ කියන්නේ ණය ව්‍යුත්පන්න හුවමාරු. ඒකේ දල අදහස වෙන්නේ යම් කිසි කෙනෙක් ණයක් ලබා ගත්තාම ඒ ණය ආපසු නොගෙවීමේ වගකීම. ඒ අවදානම තුන්වෙනි පාර්ශවයක් ඒ තුන්වෙනි පාර්ශවය බාර ගන්නවා. ඒකට CDS Credit Default Swap කියන එක තමයි අදහස් වෙන්නේ. එතකොට ඒකෙදි වෙන්නේ යම්කිසි A කියන පුද්ගලයා B කියන පුද්ගලයාට ණයක් සපයනවා. අපි කියමු ලක්ෂයක්. ණයක් සපයනවා. එතකොට මේ පුද්ගලයාට හිමි වෙන්න ඕනේ ඒ ලක්ෂ්‍ය සහ අදාළ පොලිය ලැබිය යුතු වෙනවා. ඔන්න ඔය ඒ ණයට දීපු මුදල ආරක්ෂා කරගන්න ඒ කියන පුද්ගලයා යම්කිසි ආයතනයක් ඉන්ස්ටිටියුට් එකක් ආයතනයක් හෝ පුද්ගලයෙක් බැංකුවක් එක්ක ගිවිසුම් ගත වෙනවා. ගිවිසුම මොකද්ද? මේ දුන්න ණය කොයි වෙලාවක හෝ B කියන පුද්ගලයා පැහැර හැරියොත් අන්න ඒ අදාළ වටිනාකම ගෙවන්න මෙයා පොරොන්දු වෙනවා. මෙයා තමයි CDS seller. Credit Default Swap කියන ඒ ප්‍රොඩක්ට් එකේ ඇත්තටම මේක ඉන්ෂුරන්ස් එකක්. මේ අදාළ වටිනාකමට ගැරන්ටි වෙනවා නැත්නම් ඉන්ෂුර් වෙනවා මේ කියන පුද්ගලයා. මෙයා CDS buyer. CDS එක ඒ කව එක මිලදී ගෙන ලබන්න. මෙයා තමයි ණය දෙන්නේ. බොන්ඩ් එකක් වගේ නම් බොන්ඩ් එකක් ඉෂුව කරන පුද්ගලයා. එතකොට මෙයා CDS වල මේ කවර් එක මෙයාට දෙනවා. හරි. ඒකට මෙයා යම් කිසි ගාස්තුවක් අය කරනවා. මේක ගාස්තුව නැත්නම් වාරිකයක් අය කරනවා CDS seller. මෙයා තමයි ඒ කවර් එක ගන්න. right. එතකොට මේක සාමාන්‍ය තත්ත්වයක් විදිහට ගෙවනකම් මෙයා වාරිකය ගෙවාගෙන මේ දුන්නු ණය ආරක්ෂා කරන්න මෙයාට බාර දීලා තියෙනවා. හැබැයි ඔගේ ප්‍රශ්නේ එන්නේ මෙතන ඩිෆෝල්ට් වුණොත්. ඒ ඩිෆෝල්ට් වුණොත් ඒ අදාළ සම්පූර්ණ ණය බර ණය වාරිකයයි ඒ ඔක්කොම ණය කොටස මෙයාට ට්‍රාන්ස්ෆර්. හරි. පැහැර හැරීමකදී මොකද වෙන්නේ? ඒ අදාළ වටිනාකම ඔක්කොම. එතකොට මෙයා ඇත්ත වශයෙන්ම මෙයාගෙන් ඒක අය කර ගැනීමට තමා
ඒක දාලා දෙන අය කරගෙන මෙයාට ඒක පියවීම සිද්ධ කරනවා. මෙයාට මේ ලක්ෂ්‍ය ප්ලස් ඉන්ට්‍රස්ට් ලක්ෂ්‍යයි පොලියයි ලැබීමට මෙයා සහතික වීමක් සිද්ධ වෙන්නේ මේ පැහැර හැරීමකදී තමයි මේ සිද්ධිය මෙයා. එතකොට මේ අදාළ B සතුව තියෙන ඒ වගකීම මෙයා අරගෙන මෙයාට සම්පූර්ණ ගෙවීම් සිදු කර යුතුයි. ඒ වෙනුවෙන් තමයි මේ ගාස්තුව අය කරන්නේ. ඉන්ෂුරන්ස් එකක් තමයි ලැබිය යුතු ණය නොලැබීමේ අවදානම ආවරණය කිරීමක් තමයි මේ CDS credit default shock කියන එක. ණය ව්‍යුත්පන්න වුවමාරු. ඒ ණය මේකට විතැන් කරනවා. ඒකට මම පොඩි නෝට් එකක් මේව කරන්න. එතකම් මේක පොඩ්ඩක් ඇඳගන්න ඕගොල්ලෝ කරා. ඒ කියන්නේ ඒක ණය අවදානම් රක්ෂණ උපකරණයක්. ණය සපයන ආයතනයි CDS විකුණුම් කරු. එයා තමයි ඒ රක්ෂක. ඒ අතර ඇති කරගන්න කිවිසුමක්. එතකොට ඒ ගෙවීම පැහැර හැරියවොත් ඒ අදාළ ණය අය කර ගැනීම හෝ ණය පියවා ගැනීමේ සියලුම අයිතීන් අදාළ ආයෝජකයා නැත්නම් CDS සෙල ඒ ව්‍යුත්පන්න හුවමාරුව විකිණීම සිද්ධ කරන ඒ තැනැත්තා බාර ගන්නවා සහ එයා ඒ අදාළ සියලු පියවීම් අදාළ ආයෝජකයාට මුල් ආයෝජකයාට ගෙවීම් සිද්ධ කරනවා. ඒ සඳහා රක්ෂණ වාරිකයක් ගෙවීම සිද්ධ කරනවා. CDS credit default shock කියන ක්‍රමය තමයි ඒ. right අපි ඒ ටියුට් එක කරලා මම මේ අන්තිම එක අනිත් දවසේ කරන්නම්. මේ එකත් එක්ක අපි මේකේ අපි ප්‍රශ්න ටිකක් මේ ටියුට් එක ඔයගලන්ට හම්බ වුණාද පොඩ්ඩක් කියන්න. මේකයි මං අන්තිමට මේව කරේ ඒක හම්බ වුණාද? හම්බ වුණා මං හිතන්නේ. ඒ ටියුට් දෙකම හරි. right. එතකොට මේකේ කලින් ඒ වගේ ප්‍රශ්න මට මේ එකින් එක බලන්න විදිහක් නැහැ. ඒත් ඕගොල්ලන් එක කළ යුතුමයි මේකෙන් අපිට මේකේ ප්‍රෝග්‍රස් එකක් බලන්න හෝ ප්‍රෝග්‍රස් එක ට්‍රැක් කරන්න මුකුත් ගොඩක් තියෙනවා මේ අපිට මේ බැරියර්ස්. ඒකින්ද ඕගොල්ලන් ඒ කොටස් වල මම ප්‍රශ්න කරනවා සැරෙන් සැරේ හැම එකීම ප්‍රශ්න කරනවා. හැබැයි මට ඒක චෙක් කරන්න ආපහු ඉන්ඩිවිජුවලි විදියක් නැහැ. ඒකින්ද ඕගොල්ලන් කරලා ඒ නැති තැන් අඩුපාඩු තැන් ඕගොල්ලන් ඒක ෆිල් කරගන්න ඕනේ. right. එතකොට අපි මේකේ ප්‍රශ්න කීපයක් ගත්තොත් අපි අනිත් දවසේ අනිත් ටික කරමු. මේකේ ගත්තොත් මින් කවරක් ව්‍යුත්පන්නයක් ලෙස සැලකිය හැකි නොවේද කියලා අහලා තියෙනවා. يعني ව්‍යුත්පන්නයක් නොවෙන්නේ මොකද්ද කියලා. මේකේ අපි මුදල් වෙළඳපොලේ කතා කරපු දෙයක් තියෙනවා. ඒක අපිට ව්‍යුත්පන්නයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ කොටස් බලපත්‍ර හිමිකම් කැප්ස් flow and caps කියන ඒවා ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙනවා ඩෙරිවටිව් එකක් විදිහට. ඒ ගොඩාක් ඇඩ්වාන්ස් ඩෙරිවටිව් සිකියුරිටිස් ඒවා. හැබැයි ප්‍රතිමිලදී ගැනීම කියන එක ඩෙරිවටිව් එකක් වෙන්නේ නැහැ. ඒක ෂෝට් ටර්ම් අපි මනි මාකට් එකේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදිහට තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. right. ඊළඟ ප්‍රශ්නේ මේක ඉලක්කගත ප්‍රශ්න. ඇත්තට විභාග ප්‍රශ්න නෙමෙයි. සමහරට විභාග ප්‍රශ්නවල මික්ස් එකක්.
මේ තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ වත්කම් කළමනාකරුවෙකු සතු යුතු දක්ෂතා මොනවද කියලා අහනවා. ඒත් එක්කම තම ආයෝජන කළමනාකරන වෘත්තිය සඳහා කාර්යක්ෂම ලෙස භාවිතයට ගන්නා ආකාරය කොහොමද කියලා විස්තර කරන්න තියෙනවා. ඒතර මොකද්ද මේ වත්කම් කළමනාකරුවෙකු සතු තිබිය යුතු දක්ෂතා? මම වත්කම් සහ හිමිකම් කළමනාකරණය කියන සෙක්ෂන් එකේ සම්පූර්ණ ඉන් ඩීටේල් කතා කරා. ඕගොල්ලන් හැම වෙලාවෙම මේ නෝට් එකට රිෆර් කරන්න එපා. පුළුවන් තරම් එකත් හිතලා ඕගොල්ලන් ලියන්න බලන්න. මං කිව්වා වත්කම් හෝ හිමිකම් නැත්නම් ආයෝජන කළමනාකරුවෙකු. ඔය ඔක්කොම ඔය කළමනාකරන කටයුත්ත පොදු දෙයක්. ඒ කියන්නේ අදාළ වත්කම් කළඹක් කළමනාකරණය කිරීම තමයි ඒගොල්ලන් සිද්ධ කරන්නේ. එතකොට ඒගොල්ලන්ට තිබිය යුතු දක්ෂතා කියලා මම කිව්වා සාර්වාර්ථික ගැන පිළිබඳ තියෙන දැනුම, පුරෝකථනය කිරීමේ හැකියාව, පසුගිය කාලයේ ආර්ථිකමය සහ ව්‍යාපාරවල දත්ත තියෙන්න ඕන. ටෙක්නිකල් ඇනලිසිස් මං කිව්වා. ඒකෙදි මම විස්තර කරා අර ඒ වගේ දත්ත පුරෝකථනය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ ආයෝජන කළමනාකරුවෙකුට. හරි. එතකොට මේ වෘත්තිය සඳහා කාර්යක්ෂම ලෙස භාවිතයට ගන්නේ කෙසේද? අන්න ඒක කොහොමද අපි මේකට උත්තරයකට කම්පෝස් කරන්න කියන එක වැදගත්. කොහොමද එයා ඒ data use කරලා ආයෝජන තීරණ ගන්නෙ? අන්න එතකොට තමයි අපි කලින් කතා කරපුවා ටෙක්නිකල් ඇනලිසිස්. ඒක ඒ දත්ත තිබ්බට මැදි දත්ත විශ්ලේෂණ හැකියාව තියෙන්න ඕනේ. ඒකට දත්ත විශ්ලේෂණය කිරීම ගොඩක් දුරට සිද්ධ වෙන්නේ හිමිකම් අංශයෙන්. ඒ කියන්නේ කොටස් ආයෝජනය හා සම්බන්ධයෙන් තියෙනවා ටෙක්නිකල් ඇනලිසිස් කියලා. එතකොට අන්න ඒ වගේ ආකාරයට ඒගොල්ලන්ගේ ඒ දත්ත කාර්යක්ෂම ලෙස භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම සමාගම්වල සමාගම්වල දත්ත සහ කාර්යක්ෂමතා, ඒ කියන්නේ රේෂියෝ ඇනලිසිස් අපි කියොත් අනුපාත විශ්ලේෂණය, අන්න ඒ වගේ ඒවා අපි ප්‍රයෝජනට ගන්න පුළුවන් ආයෝජන තීරණ ගැනීමේදී. ඒ වගේම තව ගන්න පුළුවන් සාර්වාර්ථිකයේ විදිහට ගත්තොත් ටැක්ස් පොලිසිස්, ඒ කියන්නේ බදු ප්‍රතිපත්ති, රාජ්‍යයේ බදු ප්‍රතිපත්ති. එතකොට ඒක අපිට ගන්න පුළුවන් ආයෝජන මාර්ග හොයා ගැනීමේදී. මොකද ස්ථාවර ආදායම් සුරකුම්පත්වල ආයෝජනය කිරීමේදී ඒක බදු වලින් අපිට අයින් කරන්න පුළුවන් ඒ ණය ගෙවීම. ණය සඳහා පොලි ගෙවීම බදු වලින් එක්සෙම්ප්ට් වෙනවා. ඒකෙන් ඉවත් කරන්න පුළුවන්. හරි. ඒ වගේ ආකාර වලින් ඉන්ට්‍රස්ට් රේට් එක, ඒ කියන්නේ පොලි අනුපාතය, වෙළඳපොළ පොලි අනුපාතය තීරණය කරන්න පුළුවන්. ඒකේ පසුගිය පොලි අනුපාතයන්ගේ විශ්ලේෂණයන් තුලින් ස්ථාවර ආදායම් සුරකුම්පත්වල ආයෝජනය කරන්නේ කොයි වගේ කාලරාමුවලද කියලා තීරණය කරන්න පුළුවන්. ඒතර උදාහරණයක් අපිට දෙන්න පුළුවන් ඕකට පොඩි. දැන් අඩු ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙන, දැන් අඩු පොලි අනුපාතයක් දැන් මේ දවස්වල තියෙන්නේ. එතකොට අපි කාලරාමු තීරණය කිරීමේදී අපි ගන්න කෙටි කාලීන ආයෝජනයන්ද දිගු කාලීන ආයෝජනයන්ද ඒ වගේ අවස්ථාවක. අද තියෙන්නේ අඩු රේට් එකක්, අඩු පොලියක් වෙළඳපොලේ පවතින්නේ. එතකොට අපි ආයෝජනයන් රෙකමන්ඩ් කරද්දී, ආයෝජනයන් අපි උපදේශ දෙද්දී ආයෝජනයන් සම්බන්ධයෙන් කෙටි කාලීන ආයෝජනයන්ද දිගු කාලීන ආයෝජනයන්ද මේව කරන්න. ෂෝට් ටර්ම්, ඒක මම හිතනවා ඒක පිටිපස්සේ තියෙන ලොජික් එක ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. ෂෝට් ටර්ම් මොකද අපි ලොන්ග් ටර්ම් අපි ඉන්වෙස්ට්මන්ට් එකකට අපි ඒක ඉර කරොත් අපිට ඒ දැන් 105 6 7 ඒකේ තමයි අපි පවතින්න වෙන්නේ. අපිට ඒක අපි රීඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එක එතන නැති වෙනවා.
ඉන්ට්‍රස්ට් රේට් එක වෙළඳපොලේ යනකොට. හැබැයි ඒක එක එක්කෙනාගේ ප්‍රෙඩික්ෂන් එක උඩ තමයි ඒක තීරණය වෙන්නේ. මොකද සමහර අය හිතන්න පුළුවන් තවත් පල්ලෙහාට ඒ කියලා 3ට 4ට වගේ මේකට එයි කියලා හිතුවොත් අපි දිගු කාලිනව ආයෝජනය කිරීම සුදුසුයි. ඒක ආයෝජන කළමනාකරුගේ පුරෝකථනය උඩ තමයි තීරණය වෙන්නේ. හරි. ඒ වගේ දීර්ඝ විස්තරයක් ඕගොල්ලන් ඒකෙන් කොටසක් කරන් ලිව්වොත් ඔය වගේ එකකට ඕගොල්ලන්ට ස්කෝර් කරන්න පුළුවන්. රයිට්. එතකොට ආයෝජන කළමනාකරුවෙකු ලෙස අරමුදලක් පාලනය කිරීමේදී අක්‍රීය සහ සක්‍රීය අරමුදල් කළමනාකරණය අතර තෝරා ගැනීමක් සිදු කිරීමේදී සලකා බලන්න ඕනේ කරුණු. අන්න දැන් ඕක විභාගෙට අහලා තියෙනවා සක්‍රීය සහ අක්‍රීය අරමුදල් කළමනාකරණය. හැබැයි ඒක තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු වෙනම දක්වන්න කියලා දැනට ඇවිල්ලා නැහැ. ඒවට ඒ වගේ ඒවා එන්න ඉස්සරහට පුළුවන්. එතකොට සක්‍රීය සහ අක්‍රීය කළමනාකරණය මෙතන විස්තර කරන්න ඕනේ. ඒත් එක්ක ඒක තෝරා ගැනීමේදී කරුණු දක්වනකොට ඔයගොල්ලන් උදාහරණයක් දෙන එක ගොඩක්ම සුදුසුයි. ඒ කියන්නේ කොයි වගේ ආයෝජකයෙකුටද ඒ ගැලපෙන්නේ කියන එක. හරි. එතකොට අපි අක්‍රීය අරමුදල් කළමනාකරණය ඒ කියන්නේ තියරි අපේ පාර්ට් එකට ගියොත් අපි ගිය සතියේ කතා කරා අක්‍රීය අරමුදල් කළමනාකරණය කියන්නේ ඉන්ඩෙක්ස් එකට අනුකූලව ඒ කියන්නේ දර්ශක වලට අනුරූපව අපි ආයෝජන හෝ අරමුදල් කළමනාකරණය කිරීම. ඒ කියන්නේ දර්ශක වල වැඩිවීම 10%යි නම් අපිට ඒකට අනුරූපව අපි ආයෝජන වල නිරත වෙලා අපි ප්‍රතිලාභයක් අපේක්ෂා කරනවා. සක්‍රීය අරමුදල් කළමනාකරණයේදී ඒ දර්ශක වලට අභිබවා ගිය ප්‍රතිලාභයක් අරමුණු කරගෙන තමයි අපි සක්‍රීය අරමුදල් කළමනාකරණය කියලා කියන්නේ. ඒතර ඔය දෙකේදී වෙනස සලකා බලනකොට අක්‍රීය අරමුදල් කළමනාකරණය අපේක්ෂිත ප්‍රතිලාභයත් අඩුයි අපේක්ෂිත අපි ගණ්ඩ අපේක්ෂා කරන අවදානමත් අඩුයි. හැබැයි සක්‍රීය අරමුදල් කළමනාකරණය ඇක්ටිව් ෆන් මැනේජ්මන්ට් අපි වෙළඳපොලේ දර්ශකයට වඩා අපි ඉපයීමක් අපේක්ෂා කරගෙන කරන. ඒ කියන්නේ වැඩි අපි අවදානමක් වෙළඳපොළ තුල ගන්නවා. ඒකට සුදුසු ඒක තෝරා ගැනීමේදී සලහා බලන්න ඕනේ ඒ පුද්ගලයාගේ ප්‍රොෆයිල් එක. මම මුලම පාඩම් වල විස්තර කරද්දි කිව්වා ඒ පුද්ගලයාගේ වයස. ඒ පුද්ගලයා නිරත වන රැකියාවක්ද නිරත වෙන්නේ නැත්නම් එයා ව්‍යාපාරිකයෙක්ද. එයා ආයෝජනය කරන මුදල. එයාගේ ආයෝජනය කරන මුදල එයා ඒ පුද්ගලයාට සාපේක්ෂව සැලකිය යුතු මුදලක් නම් දැන් රුපියල් 50000ක් වගේ පඩිය ගන්න කෙනෙකුට ලක්ෂ 5ක් හෝ ලක්ෂ 10ක එයා ආයෝජනයක් සිද්ධ කරනවා. එතකොට එයාට ඒක සැලකිය යුතු මුදලක්. හැබැයි ව්‍යාපාර කීපයක් හිමි පුද්ගලෙක් කවුරු හරි ඔය ලංකාවේ ඉන්නවා ලොකු ව්‍යාපාර හිමි පුද්ගලයෝ. ඒ වගේ කෙනෙක් ලක්ෂ 10ක් ලක්ෂ 20ක් වගේ ආයෝජනයක් කළමනාකරණය කිරීමට බාර දුන්නොත් අන්න ඒක සාපේක්ෂව එයාගේ අවදානම් ගැනීමේ හැකියාවත් වැඩි සහ එයාට එයාගේ ප්‍රමාණය හැටියට ඒ අරමුදල ඒ තරම් විශාල දැනෙන අරමුදල නෙමෙයි. ඒතකොට එයාට සක්‍රීය අරමුදල් කළමනාකරණය එයාට උපයෝගී කරගන්න පුළුවන්. ඒ වගේම වයස බලපානවා. දැන් අපි කියමු රිටයර්මන්ට් එක. එයා පෙන්ෂන් අරගෙන අවුරුදු 60යි 65යි එයාට එකවර මුදලක් හිමි වෙනවා. ඒක ආයෝජනය කරන්න හදන. අන්න ඒ වගේ අවස්ථාවක එයාට සක්‍රීය අරමුදල් කළමනාකරණයක යෙදවීමක් සිද්ධ කරන්න බෑ. මොකද වයස සහ ඒ අවදානම් ගැනීමේ හැකියාව ඒ අවස්ථාවේ අනුව ගොඩක් අඩුයි. එතකොට අක්‍රීය අරමුදල් කළමනාකරණයකට යොමු වෙන්න ඕන. ඒ වගේම තියෙනවා ක්‍රීඩා අරමුදල් වගේ. යුනිවර්සිටි එක හරි ස්කූල් එකක ක්‍රීඩා අරමුදලක් හරි මොකක් හරි හදිසි ආපදා අරමුදලක් වගේ ඒ වගේ එකකදී අපිට සක්‍රීය වෙන්න බෑ. ඒ වගේ අරමුදලක් පාලනය කිරීමේදී මොකද කොයි මොහොතක ඒ අරමුදල් නැවත අවශ්‍ය වෙයිද කියන්න බෑ. එතකොට සක්‍රීය අරමුදල් කළමනාකරණයකට යෙදුවොත් ඒක
අපිට දිගු කාලීනව ඒක අපිට හිර කර තැබීමක් සිද්ධ කරන්න වෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවක අක්‍රීය අරමුදල් කියන්නේ අපි ස්ලෝ මූවිං ෆන්ඩ් මැනේජ්මන්ට් එකක් වෙන්න ඕනේ. කියන්නේ බොහොම ප්‍රවේශමට ඒ අරමුදල පාලනය කිරීම සිද්ධ කරන්න ඕන. ඔන්න ඔය වගේ ඕගොල්ලන්ට ඒක ගැන දැන් 1 2 3 එක අපි සම්පූර්ණ කතා කරා 2 3 වගේ මේ තියෙන ප්‍රශ්න ඕගොල්ලන් එක ලියලා එක කම්පෝස් කරන්න බලන්න ඕනේ විභාගයට හුරු වීමක් වශයෙන්. 4 වෙනි එකත් කරන්න යුරෝපීය සහ ඇමරිකානු මනාපයක් කියන්නේ මොකක්ද කියන එක. එතකොට ඒ ටික අපි කම්ප්ලීට් කරගන්න. එතකොට මේ ඕගොල්ලන්ට ඒක වටිනවා. මොකද ඉස්සරහට යන්න. ඒත් එක්ක අපි ඊළඟ සෙෂන් එකේදී අපි පොලි අනුපාත හුවමාරු විනිමය හුවමාරු කිවිසුමේ අර කම්ප්ලිකේටඩ් මොඩල් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් කතා කරලා අපි ප්‍රශ්න වලට ගිහිල්ලා ඊළඟට මර්ජර්ස් ඇන්ඩ් ඇක්විසිෂන් පාඩමට අපි එමු. එන සති දෙකේ ඇතුළත ඉවර කරගන්න බලමු. අගෝස්තු සැප්තැම්බර් වලට නොයා අපි අගෝස්තු වල ඉවර කරන්න බලමු. right එහෙනම් අදට සෙෂන් එක අපි නවත්තනවා. right thank you.